අයිබන් ඔබාදත් කැලබර දේශපාලනයේ කතාව සුලිය සමග විශේෂයෙන්ම අද දවස ශ්‍රී ලංකේ දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ කතාබහ නිර්මාණය කළ දවසක් බවට පත් වුණා. ඊට ප්‍රධානම හේතු සාධක බවට පත් වුණා. අද දවසේදී අධිකරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව රැස් වුණා. විශේෂයෙන් විපක්ෂය නියෝජනය කරන සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් පක්ෂ රහිතව නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 15න් පක්ෂ 7ක් රහිතව නැත්නම් ඔවුන් නැතුව තමයි මෙම සර්වපාක්ෂික සමුළුව පවත්වනු ලැබුවේ. ඒ වගේම ජාතික ජනබලවේගයේ සංවිධානය කළ ආණ්ඩුවට විරුද්ධතාවය පළ කරන රැළිය අද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නුගේගොඩදී පැවැත් වුණා. ඒ වගේමයි ගෑස් සහ ඉන්ධන පෝලිම් තවදුරටත් දකින්නට හැකියාව ලැබෙන අතරතුරේම හෙට දවසේදී විදුලි කප්පාදුව ඇතැම් ප්‍රදේශවලට පැය 6ක් දක්වා දීර්ඝ වන බව අද දවසේදී නිවේදනය කරනු ලැබුවා. මේ කරුණු සියල්ල සමගින් දේශපාලන ශ්‍රේෂ්ඨය තුළ විවිධ මතිපතාන්තර තවදුරටත් මතුවෙමින් යට යමින් යලිත් මතුවෙමින් ඉදිරියට යමින් තිබෙනවා. අද දවසේදී අප ටිකක් වෙනස් ආකාරයකින් තමයි සුළි ඉදිරියට රැගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කරන ඔබ සියල්ලන්ටම රැඳී සිටින්න මේ කැලමින දේශපාලනයේ කතාව සුලිය. අද දවසේදී අපේ සුලියට විශේෂයෙන්ම ආරාධනය කළේ බෙරට නීති ශාස්ත්‍රයේ තුල කැපිපෙනෙන චරිත බවට පත් වුණු ඒ වගේම පත් වෙමින් සිටින චරිත 4කට අප වුන් සමග බොහෝ විට පවතින දේශපාලන කාරණාවන් සමග බැඳුණු කාරණාවන් උනත් එයින් එහාට ගිය සමාජ කාරණාවන් සහ විශේෂයෙන්ම වෘත්තීය සහ විද්වත් ඇසකින් මේ තිබෙන කාරණාවන් දකිමින් මේ තිබෙනා වූ අර්බුදයෙන් ගොඩ යාමට නම් අප යා යුතු මාවත කුමක්ද යන්න පිළිබඳ කිසියම් ආකාරයක දිශානතියක් නිර්මාණය කර ගන්නට අද දවසේදී උත්සාහ ගන්නවා. ඒ වෙනුවෙන් අපි අද දවසේදී ගෞරවයෙන් ආරාධනා කළා අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහත්මයාට අපි එතුමාට ආරාධනා කරා අයබෝන් කියලා ඔබතුමාණන් පිළිගන්නවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නීතිඥ ඉරන්ද වැලියන්ගේට අපි ආරාධනා කළා අයබෝන් කියලා ඔබතුමන්වත් පිළිගන්නවා. ඒ වගේම යුක්තිය උදෙසා නීතිඥ සංවිධානයේ සභාපති නීතිඥ ආර් මනෝජ් ගමගේට අපි ආරාධනා කළා අපි ඔබතුමන්වත් අයබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය නියෝජනය කරමින් නීතිඥ අක්‍රාංක උක්වත දවසේදී වැඩසටහනට එක්වන අපි ඔබතුමන්වත් අයබෝන් කියලා පිළිගන්නවා. අපි කලින් මතක් කළා වගේම විශේෂයෙන්ම අපිට කතා බහ කරන්නට සිදුවේ මේ පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳව අප කවුරුත් දන්නා සහ මේ වන විට නිරන්තරයෙන් කතා වන කාරණාවන්ට එහාට ගිහිල්ලා මේ නිර්මාණය වී තිබෙනා වූ අර්බුදය හඳුනා ගැනීම ඒ වගේම ඒ අර්බුදයෙන් ගොඩ එන්නට නම් අපේ යා යුතු මාවත කුමක්ද යන්න පිළිබඳ කිසියම් ආකාරයක අදහසක් මතු කර ගන්නටයි අද දවසේදී අප උත්සාහ කරන්නේ. අප ඒ වෙනුවෙන් සංවාදය ආරම්භ කරමින් අදහස් දක්වන්නට ආරාධනා කරනවා අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහත්මයාට. ප්‍රථමයෙන්ම මම ඊටම ස්තුතිවන්ත වෙනවා දේශපාලඥයන්ගෙන් තොරව මෙම වැඩසටහනට නීතිඥවරු සම්බන්ධ කිරීම ගැන. මොකද අපේ ජනතාව මේ සියත රූපවාහිනී සමග පෙළ ගැහිලා ඉන්න අය ඒයින් මිදිලා වෙනස් විදිහක අදහස් ප්‍රකාශ කිරීමක් බලාපොරොත්තු වෙන බව පැහැදිලිව පේනවා ඔබ කරන වැඩසටහන් වලින්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ප්‍රථමයෙන්ම කියනවා නම් මෙම තත්වය ගැන කිසිදු පැකිලීමකින් තොරව කිව යුතු දෙයක් තමයි ඔබ කිව්වා වගේ දැන් සුලියක් තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න එනවා ගොඩ එනවා උඩට එනවා මතු වෙනවා යට යනවා ඒ වගේ තත්ත්වවල ඇති වෙලා කැළඹිලි ස්වරූපයක් තියෙන්නේ කොයි විදිහේ කොයි අතට යනවාද කියන එක පිළිබඳව හෙට දිනේ තත්ත්වයේ පිළිබඳව අපට කාටත් ඒ සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙමින් තියෙන අවස්ථාවක්. ඉතින් මේක තුල ප්‍රථමයෙන්ම කියන්න ඕනේ අපි සුබවාදීව සහ නැත්නම් ධනාත්මකව හිතන්නේ නැති තාක්කල් මේ ප්‍රශ්නෙන් අපට ගොඩ එන්න බෑ. ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ ශ්‍රී ලංකාව වගේ මේ එකමුතු ජාතියක්
හැම ජාතියක්ම එකතු වෙලා ශ්‍රී ලාංකිකයන් හැටියට සිටින මෙවැනි අවස්ථාවක අපි බෙදිලා වෙන් වෙලා දේශපාලන වශයෙන් පෙළ ගැහිලා එක එක කණ්ඩායම් වලට බෙදිලා රටේ අනාගතය නැත්නම් ඉදිරි පැවැත්ම සම්බන්ධව අපි ක්‍රියා කළේ නැත්නම් ඒගොල්ලෝ බෙදිලා ඉවරලා අපි ක්‍රියා කළොත් ඒකෙන් වෙන්නේ ලොකු ව්‍යසනයක් කරන්න. ඉතින් ඒ නිසා මෙම අවස්ථාව අපි පසුගිය කාල සීමාව දෙසට ආපස්සට බලලා ඒවට විවේචනය කරනවට වඩා එක එක අයට ඇඟිල්ල දික් කරනවට වඩා එහෙම නැත්නම් මේ තියෙන තත්වයේ මත මේ පහුගිය කාල සීමාව තුළ ඇතිවෙච්ච මේ අලුතෙන්පත් වෙච්ච රජය කරගෙන ආපු වැඩපිළිවෙලේ සමහර දෝෂ දර්ශන තිබෙන්න පුළුවන්. ඒ දේවල් වලට ඇඟිල්ල දික් කරමින් සිටිනවට වඩා අපි සියලු දෙනාම එකමුතු වීම තුල මොකක්ද කරන්න පුළුවන් කියන එක බැලුවේ නැත්නම් අපේ රටට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේක මා හිතන විදිහට 70 දශකයේ දක්වාම ගමන් කරනවා. මට ඒ ගැන පුද්ගලිකව අත්දැකීම් තිබෙන නිසා මට පැහැදිලිව කියන්න පුළුවන් මේ තත්වයේ වගේම තත්වයක් අප අත්විඳා 70 සිරිමාව බණ්ඩාරනායක මැතිණිය බලයට පත් වුණාට පස්සේ ඒ මැතිණියගේ කාලේ පටන් ගත්ත ක්‍රියාවලියක් තිබුණා. එතකොට ඔය කොවිඩ් තත්වල් ඒක සම්බන්ධව නෙමෙයි මා කියන්නේ. ඒ අවස්ථාවේදී ජාතික ප්‍රතිපත්තියක් ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් පිළිබඳව උනන්දුවක් දැක්වීම පිණිස අනුගමනය කරපු ක්‍රියාපටිපාටියේ තිබුණා වූ යම් යම් දෝෂසහගත තත්වයන් නිසා ඒකට විරුද්ධව නැගී සිටීමේ පෙළගැසීමේ ක්‍රමවේදයක් තිබුණා. ඉතින් එතකොට ඒ කාලෙදී මේ විදිහටම සහල් පිළිබඳ ප්‍රශ්න තිබ්බා. සහල් පොළු කියලා කිව්වා. එතකොට අපිට යම් යම් දවස්වල බත් කෑම සම්බන්ධව ප්‍රශ්නගත තත්ත්වයක් තිබ්බා. ඒ වගේදී තහනම් කළ තිබ්බ හෝටල් වල බත් විකුණන්න බෑ, කෑම විකුණන්න බෑ. ඒ වගේ වෙලාවදී ඒතර ගමන් කරනකොට ඒ හාල් ගෙනියන්න බැරි තත්ත්වයක් තිබ්බා. මේ වගේ ක්‍රමවේද තුල බැලුවේ රටේ ඒ නිෂ්පාදනය ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට ඇති කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඒතර ඒ කරන ක්‍රමය මා දැක්කේ නම් ඒ අවස්ථාවේදී අර සීමාව ඉක්මවා ගිහිල්ලා වැඩියෙන් බලපෑමක් ඇති කරලා අන්තවාදීව ගියාද කියන ප්‍රශ්නේ මතුවුණා. අපි ඒ වෙලාවේ දැන් සමහරු කියනවා ඒ වෙලාවේ මැතිණිය කරගත්ත ක්‍රියාමාර්ගය දිගටම අනුගමනය කරගෙන ගියා නම් අද මේ රට මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ කියන එක සම්බන්ධව කියනවා. ඉතින් නමුත් ඒක කිව්වට වැඩක් නැහැ. ඒ වෙලාවේදී අනුගමනය කරපු ඒ ප්‍රතිපත්තිය බොහොම හොඳයි. ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ගිහිල්ලා ජනතාව ඉතාමත්ම දැඩි ලෙස පීඩාවටපත් වුණා. පාන් පෝලින් කියන එක ඒ කාලේ තිබුණා. පාන් ගන්න අපි බේකරි මේ පාන් ගන්න බේකරිය තුල පොලිමේ හිටිය අවස්ථාවල් තිබුණා. ඉතින් මේ වගේ තත්ත්වය අපිට උත්සව පවත්වන්න මේ කොවිඩ් නිසා අපි උත්සව පවත්වන්න යම් යම් බාධක ඇති වුණාට ඒ වගේ තත්ත්වයන් තුල යම් යම් බාධාවන් තිබුණා. ඉතින් එතනින් පස්සේ 77 ආණ්ඩුව පෙරළුනහම අර සම්පූර්ණ අරක කනපිට ගැව්වා. කනපිට ගහලා විවෘත ආර්ථිකය තුල අපි ඒකෙත් අන්තවාදයට ගිහිල්ලා අවසානයේට උනේ මොකද්ද? ඒකේ ලැබුණු ප්‍රතිඵලයේ හරි විදිහට අපි කළමනාකරණය නොකරපු නිසා අපිට විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා. ඊට පසුව පැවති රජයවල් විවිධ හේතු මත ඊළඟට LTT ප්‍රශ්න උඩ අපේ රටට විවිධ බලපෑම් වුණා. ඔවුන් පහසුවෙන්ම කළේ සියලුම දේවල් පිටරටින් ගෙනීම සඳහා කිසිදු වගකීමකින් තොරව ණය අරගෙන ණය වලින්ම ඒ කකා බිබී හිටියා මිසක් අපේ ස්වදේශික දේවල් ඇති කරන්න පටන් ගත්තේ නැහැ. මෙන්න මේ තත්ත්වවල ඇති වෙමින් තියෙන අවස්ථාවක තමයි මේ වර්තමාන රජයේ බලයටපත් වෙන්නේ. එතකොට එතනදී ඒ අයගේ ප්‍රතිපත්තියක් තිබුණ අර 70 දශකයේ වගේ අපේම දේවල් අපි ගොඩනගා ගත යුතුයි, අපේ අපනයනයන් වැඩි කරගත යුතුයි කියන ක්‍රියාපටිපාටියේ යමින් තිබියේ තමයි මේ දරුණු තත්ත්වෙට මුහුණ දෙන්න උනේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය ගැන පැහැදිලිව පෙනී යනවා. දරුණු තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. අපි මේකෙන් කොහොමද ගොඩ එන්නේ කියලා මීළඟ වටේදී අපි සාකච්ඡා කරමු. සුතිය ඔබතුමන්ට විශේෂයෙන් 77 වකවානුව තුළ ඒ ක්‍රියාදාමයේ අවසානයේ නතර වුණේ මැතිණිය සහ ඒ කණ්ඩායමට බලය ඊළඟ මැතිවරණයේදී අහිමි වීමෙන් සහ එය ඉතාමත් දැවැන්ත පරාජයක් බවට පත් වෙමින්. අපි ඊළඟට නීතිඥ රන්ද වැලියන්ගේ වෙත යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එතුමන් මතු කරපු කාරණාව 77 සමය තුළ සිදු වුණු ඒ දේශීය ක්‍රමයකට ආර්ථිකය හැඩගැස්වීම නැත්නම් යම් ප්‍රමාණයක ආවෘත වුණු ආර්ථිකයකට ගමන් කිරීමට ගත්ත උත්සාහය පිළිබඳ අද කතා කරනවා බොහෝ වෙලාවට අපරාධයේ ඒ වෙලාවේ අපි ඒක කරගත්තා නම් මේ මුහුණ දී තිබෙන විශ්සනන්ට අපි මුහුණ දෙන්නේ නැහැ කියලා. අද මේ පවතින තත්ත්වයක් අනාගතය තුළ අපිට එහෙම විග්‍රහ කරන්න වෙයිද? ප්‍රියාල් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අදිනේ අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මම හිතන්නේ මේ අද අපේ රටේ තියෙන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ අර්බුදය නිර්මාණය කළේ කවුද?
ඒ අර්බුද තුළ තියෙන තව කුඩා අර්බුද මොනවාද? ඒත් එක්ක මේ අර්බුද වලින් ගොඩ එන්න අපි මොනවද කළ යුත්තේ පිළිබඳව තමයි සාකච්ඡා කළ යුත්තේ. ඒකද මම හිතන්නේ මේ අද අපේ රටේ තියෙන සියලුම අර්බුද වලට ඍජුවම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වක් කියන්න ඕනේ. අපි දැක්ක දින කිහිපයකට පෙර එතුමා ජාති අමතලා කියනවා මේ කිසිදු අර්බුදයක් මා නිර්මාණය කළේ නැහැ කියලා. ඒක හරියට අපි අර පිස්සෙක්ගෙන් පිස්සුද කියලා ඇහුවාම පිස්සු කවදාවත් කියන්නේ නැහැ පිස්සු කියලා. ඒ වගේ කතාවක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාති අමතලා කිව්වේ. හැබැයි අද අපේ රටේ තියෙන අර්බුද දිහා බැලුවොත් දැන් මේ වෙන විට අපේ රටේ ආහාර අර්බුදයක් තියෙනවා. ආහාරවල මිල ගණන් ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම ආහාර සොයාගන්න නැහැ. ඒ වගේම කෘෂිකර්මාන්තය දිහා බැලුවොත් එහෙම ගොවියන්ට ඊළඟට එන අප්‍රේල් වල එන යලකන්නය වගා කරන්න වෙන්නේ පොහොර නැතුව. එතකොට වී වගා කරන්න වෙන්නේ පොහොර නැතුව, එළවලු පළතුරු වගා කරන්න වෙන්නේ පොහොර නැතුව, ඒ වගේම තේපොල් රබල් වගා කරන්න වෙන්නේ පොහොර නැතුව. එතකොට මේ කාබනික වගාව කියන සංකල්පය ගෙනහල්ලා තමයි මේ පොහොර අර්බුදය නිර්මාණය කරේ. ඒකත් එක්ක තමයි දැන් ආහාර අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒත් එක්කම බල ශක්ති අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද ඉන්ධන නැත්තේ, ගෑස් නැත්තේ, විදුලිය නැත්තේ. අද හැමතැනම ගෑස් පෝලිං, ඉන්ධන පෝලිං හැමතැනම නිර්මාණය වෙලා. අපි මීට මාස 6කට පමණ පෙර සාමාන්‍යයෙන් දෛනිකව බැලුවේ කොරෝනා රෝගයෙන් කවුද මිය යන්නේ කොපමණ ප්‍රමාණයක් මිය යනවද කියලා. මේ වෙනිට පෝලිං නිසා 4 දෙනෙක් මිය ගිහිල්ලා එක් පුද්ගලයෙක් මිනිමැරුමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අද වන විට කවුරුත් කතා කරන්නේ අපේ රටේ මූල්‍ය පද්ධතිය, බැංකු පද්ධතිය බරපතල ලෙස කඩා වැටෙන්න යනවා. පියාල් අපේ රටේ රාජ්‍ය බැංකු වලින් බැංකුවල තියෙන තැන්පතු වලින් 52% මේ වෙනට ආණ්ඩුවට ණය දීලා තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය බැංකු පද්ධතියේ සුද්ධ විදේශීය වත්කම් ඍණ 4.9ක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ මහ බැංකුවේ සුද්ධ විදේශ වත්කම් ඍණ ඩොලර් බිලියන 2 බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට අවුරුද්දට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 6ක් 7ක් ගෙවන්න වෙලා තියෙනවා. ඒක ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසාම අද අපේ රටේ ව්‍යාපාරිකයන්ට මේ ඩොලරය පාවෙන්න දුන්නත් දැන් කළු කඩේක 320 දක්වා වර්ධනය වෙලා තියෙනවා. බැංකුවේ 285 දක්වා වර්ධනය වෙලා තියෙනවා. 285ටවත් අද බැංකුවල ඩොලර් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා රටේ මූල්‍ය පද්ධතියත් කඩා වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේත් එක්කම මේ රටේ ලංකා ඉතිහාසයේ කවදාවත් අපි අහලා නැහැ ප්‍රියාල් කොළ නැති නිසා ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරගන්න බැරුව මේ රටේ දරුවන්ට විභාග ලියන්න බැරි වෙලා තියෙනවා කියලා. අද එවැනි තත්යකට පවා මේ රටේ මේ අර්බුදය තීව්‍ර වෙලා උද්දච්ච වෙලා ඒ තැනට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ අර්බුද වලින් කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ගැලවෙන්න බෑ. ඒත් එක්කම අපි දැක්කා අද සර්වපාක්ෂික සමුළුවක් තියෙනවා. ඒකෙත් අපි දැක්කා අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා උපරිමයෙන්ම උත්සාහ කරේ ඒක පසුගිය ආණ්ඩුවට ඒ බෝලේ පාස් කරන්න. බැසිල් රාජපක්ෂ මැතිතුමත් විනිවිද භාවයකින් තොරව ඒ කටයුතු කරන්න තමයි උත්සාහ කරේ. හැබැයි මේ අර්බුදය මුල සිටම දැක්ක විපක්ෂයත් ඒ වගේ මේ අර්බුදය මුල සිටම දැක්ක විද්වත්තුත් මේ ආණ්ඩුවට අවුරුද්දකට එකමාරකට පෙර පැහැදිලිව කිව්වා මේ ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අවසානයේ මේ අර්බුදය තීව්‍ර වෙලා ඔවුන්ට කරගන්න දෙයක් නැතුව අපි කියපු අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නත් ඩොලරය පාවෙන්න දෙන්නත් හරින්නත් සිදු වුණා. හැබැයි ඒකෙන් මොකද වුනේ? අර මුල් අවස්ථාවේදී ඒ ක්‍රියාමාර්ග ගත්තනම් ඉතාමත් හොඳින් ඒ වලට ප්‍රතිඋත්තර බැඳලා ඒ වෙනුවෙන් ඒ මගින් අපේ රටේ ජනතාවට ඉතාමත් හොඳ සහන පහසුකම් ලබා දෙන්න හැකියාව තිබ්බා. නමුත් ඒ සියල්ල අතහැරලා දාලා ගියා. ඒ නිසා අපේ රටේ ජනතාව විශාල වශයෙන් දුක් විඳිනවා. හැබැයි මේ අර්බුද වලට අපි දැන් කණ්ඩායමක් විදියට එකතු වෙලා විසඳුම් ලබා දිය යුතුයි. ඒ විසඳුම් හැටියට විශාල විසඳුම් ප්‍රමාණයක් අපි ආණ්ඩුවට කියලා දෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම මේ රටේ දුප්පත් ජනතාව විශාල වශයෙන් දැන් දුක් විඳිනවා. ඒ නිසා ඒ දුප්පත් ජනතාවට මුලින්ම සහන ලබා දෙනවා. ඒ වගේම තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 130කට වැඩිය දැන් ඔවුන්ගේ ව්‍යාපාර නවත්තලා තියෙනවා. ඔවුන්ට රැකවරණයක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි මහ බැංකුව දේශපාලනීකරණය වීමෙන් සම්පූර්ණයෙන්ම වළක්වන්න ඕනේ. ඒ වගේම තමයි ජාතික වශයෙන් ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ මේ සියලු කාරණා ඒ තුළට ඇතුළත් කළා පාර්ලිමේන්තුවට ඒ දේ ඉදිරිපත් කළා 225ම අනුමැතිය අරගෙන ඒ අනුව ඒ සියලු කාරණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඔවුන්ගේ සහයෝගය අරගෙන මේ අර්බුද වලින් ගොඩ ඒම සඳහා අපි අනිවාර්යෙන් කටයුතු කළ යුතුයි පියා.
සුදී ඔබතුමන්ට අප ඊළඟට යමු වෙන්නේ යුක්තිය උදෙසා නීතිඥ සංවිධානයේ සභාපති නීතිඥ මනෝජ් කම්බගේ මහත්මයා වෙත විශේෂයෙන්ම එතුමන් මතු කරන ප්‍රධාන කාරණාව තමයි මේ නිර්මාණය වෙලා තියෙන අර්බුදයන්ගේට වගකීම සම්පූර්ණයෙන් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි කියන කාරණාව. ප්‍රියල් මට අපේ නීතිඥ වැඩියංග මහත්මයා කියපු කතාව අහුවම hina වෙලා අඬන්න හිතෙනවා. මොකද හේතුව දැන් මේ රටේ දේශපාලනයේ ස්වභාවය ඕනෝක තමයි. ඒ කියන්නේ විපක්ෂයේ ඉන්නකොට හැමෝම දක්ෂයි. ඔවුන් තරම් මේ රට කරන්න දක්ෂ පිරිසක් මං හිතන්නේ මේ තුන් ලෝකෙම නැහැ. හැබැයි ඔවුන් මේ ආණ්ඩු බලය ලබා ගන්න අවස්ථාවවලදී මේ ආණ්ඩු කරේ කොහොමද කියලා මේ රටේ ජනතාවට මතකයි. පළවෙනි දේ මතක තියාගන්න ඕන මම කිසිසේත්ම සාධාරණීකරණය කරන්නෙත් නැහැ. කිසිසේත්ම නැහැයි කියන්නෙත් නැහැ. වර්තමානයේ බරපතල අර්බුදයක් තියෙනවා. ජනතාවට දැනෙන අර්බුදයක් තියෙනවා. මොකද මමත් ඒ ජනතාවේ කොටසක් මම සමහරක් කාට පෙට්‍රල් පෝලිම් වල ඉඳලා තියෙනවා. හැබැයි මතක තියාගන්න මම කියන එක්තරා කාරණා තමයි අපේ අර වැලියංග මහත්තයා කිව්වා වගේ මේක මේ සියලුම කුණු ටික අර බේර වැවටේ කිව්වා වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ගිණුමට මේ ඔක්කොම ටික බැර කළා මේකෙන් මේ වසර 70 ගාණක් මේ රට නිදහසෙන් පක්ෂේ පාලනය කරපු දේශපාලඥයන් ඇඟ බේර ගන්න හදනවා නම් ඒක හරිම හාස්‍යයට කාරණයක්. මේ රටේ ජනතාවටත් හැමදාම වරදින්නේ ඕකනේ ප්‍රියා. මොකද හේතුව අපි හැමදාම කරන්නේ මේ තට්ටු මාරු ක්‍රමයට දේශපාලඥයෝ පත් කරන එක. දැන් හොඳම උදාහරණය තමයි මම මේ දෝෂාරෝපණය කරනව නෙමෙයි. දැන් අද දවසේ අපි දැක්ක සර්වපාක්ෂික සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මොළය ගැන ගොඩක් කට්ටිය කතා කරනවා. මෙතුමාට හොඳ මොළයක් කොයිතරම් තිබ්බනම් ආසියාවේ මහ මොළයක් කොයිතරම් තිබ්බනම් අවුරුදු 40 ගානකට එහා මම හිතන්නේ වසර 50කට ආසන්න ඔහුගේ දේශපාලන ගමන මේ රටේ. විපක්ෂ නායකයෙක් විදිහට අග්‍රාමාත්‍යවරයෙක් විදිහට ඔහු මේ රටේ දැවැන්ත දේශපාලන භූමිකාවක් නිර්මාණය කරපු පුද්ගලයෙක්. මේ පුද්ගලයාගේ මේ ওইතරම් දක්ෂයෙක් වුණා නම් අර ඉන්දියාවේ මන්මෝහන් සිං ඉන්දියාව ගොඩගත්තේ නායකයා. එහෙමනම් මේ වසර 40 ගානක් දේශපාලනේ දරාජීර්ණ වෙලා දේශපාලනේ නැති බංගස්ථාන වෙච්ච දේශපාලඥයෙක්ට පුළුවන් කියලා හිතනවා නම් නැවත මේ රට ගොඩ ගන්න. අන්න ඔතන තමයි පියාල අපිට වරදින්නේ. ඔතන තමයි අපිට වරදින්නේ. මොකද අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ මහින්ද රාජපක්ෂ හෝ එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේන හෝ මෙහෙම කවුරු හරි අසාර්ථක වෙනකොට හිතනවා අර පරණ නැවත කෙනෙක් ටික දවසකින් ගේන්න. මේක අපි හරි මන්දනේ හරි මේ රටේ ජනතාවගේ ජානවලත් මේ අඩුපාඩු තියෙනවානේ. සති දෙක තුනක් යනකොට අවුරුදු දෙක තුනක් යනකොට අවුරුදු හතරමාරක් තිස්සේ මේ මිනිස්සු කරපු දේවල් මතක නැහැ. මෙතන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට යම්කිසි වගකීමක් පැවරෙනවා. ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න වසර දෙකයි එතුමා මේ රට පාලනය කරේ. වසර දෙකයි පාලනය කරේ. ඒ වසර දෙකෙන්ද මේ මුළු රටම කඩා වැටෙන්නේ. නෑ. මොකද හේතුව මේ රට එතුමා පාලනය කරපු වසර දෙක අපි මතක තියාගන්න ඕන. මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියන එකත් අපි ඇඟිල්ල දික් කරන ගමන් අපි මතක තියාගන්න ඕන. එතුමා මේ වසර දෙක පාලනය කරේ ලෝකේ පුරාම අර්බුදයක් නිර්මාණය වෙච්ච සමයක. දැන් මේ විපක්ෂයේ දේශපාලඥයන් මත නිර්මාණය කරන අපේ වැලියංග මහතුරු වගේ කට්ටිය ඔවුන්ගේ Facebook ගිණුම් වල හෝ මේ එතුමා දැම්මද කියලා මම දැක්කේ නෑ. නමුත් බහුතරයක් දැම්මේ පහුගිය අවුරුද්දේ පියාල ඔබට මතක ඇති. ඉන්දියාව වගේ අපි මලගයක් බවට පත් වෙනවා මේ රට. තන තන මලසිරු ගම්වල පාවෙයි අපි මැරෙනවා. එතකොට කිව්වේ මොකක්ද දන්නවද ඇවිල්ලා? මේ රට වහපල්ලා. අපි බඩගින්නේ මැරුණත් කමක් නෑ. අපි ඒක එදාට බලාගමු. මේ රට වහන්න කියලා කිව්වේ. හැබැයි අද අපේ ජනතාවට මතකත් නෑ, දේශපාලඥයන්ට මතකත් නෑ, කාටවත් මතක නෑ වෙච්ච දේ. අපි යම්කිසි ආකාරයෙන් වැරද්දකට ඇඟිල්ල දික් කරනවා වගේ මේ රටේ ජනාධිපතිවරයාට අද මේ රට මලගමක් නොවෙන්න ඒ ජනාධිපතිවරයා දක්වපු සහයෝගය, ඒ ජනාධිපතිවරයා ගත්ත ක්‍රියාමාර්ග ගැන අපි ප්‍රශංසා කරන්න ඕන. මේ රට අර අපේ අසල්වාසී ඉන්දියාව මලගයක් බවට පත් වෙනකොට මේ රට මලගයක් නොඋනේ එතුමා කොවිඩ් දෙන්නත මේ රටේ මිනිස්සුන්ට ලබා දුන්න නිසා. එහෙම නැත්නම් අපිට දකින්න ලැබෙන්නේ පෙට්‍රල් පෝලින්, ගෑස් පෝලින් නෙමෙයි ප්‍රියල්. එහෙම නැත්නම් අපිට දකින්න ලැබෙන්නේ සමහරක් වෙලාවට මිනි පෝලින්. එහෙම නැත්නම් අපිට දක්නට ලැබෙන්නේ තමන්ගේ මිනිය තමන්ගේ සහෘදයාව වළදාන්න පුච්චන්න විදියක් නැතුව අර ඉන්න මිනි පොලි. හැබැයි අද අපිට ඒක මතක නැහැ. ඒක තමයි අපේ තියෙන අඩුපාඩුව. මම කියන්නේ මම මෙතනින් කියන්නේ මේ අර්බුදය අපි සාධාරණීකරණය කරනවා නෙමෙයි ප්‍රියා. මේ අර්බුදයට යම්කිසි ආකාරයෙන් මැති ඇමතුරු ඇතැම් මේ නිවැරදි තීන්දුව తీරන ගත්ත නැති කට්ටිය වග කියන්න ඕන. ඒ වගේම මම පැහැදිලිව දකිනවා ඇතැම් මැති ඇමතුරුවල ජනාධිපතිවරයා සහ රජයේ අප්‍රසාදයට පත්වන විදිය ජනතාවගේ දුක හැල්ලුවට ලක්වන ප්‍රකාශයන් කරන අවස්ථා දැකලා තියෙනවා. ඔවුන් අපි හෙලා දකින්න ඕන. හැබැයි මතක තියාගන්න මේ රටේ ජනතාවට අපිට හැමදාම අමතකෙන් දෙයක් තමයි මේ අර්බුදය නිර්මාණය කරේ 1978න් පස්සේ මේ රට පාලනය කරපු සියලුම දේශපාලඥයන් මේකට වක් කියන්න ඕන. 1978න් පස්සේ අපිට පුරුදු කරේ මොකද්ද? නිකන් දෙලා කන්න දෙන එක. අයිද අද ඩොලර් අර්බුදයක් තියෙන්නේ. මතක තියාගන්න ප්‍රියාල්, චීනය, රුසියාව, ඉන්දියාව. අද රුසියාව යුද්ධයක් තියෙනවා. රුසියාවට ලෝකේ සියලුම රටවල් සම්බාධක දාලා තියෙනවා. හැබැයි රුසියාවේ ආර්ථිකය තාම කඩා වැටලා නැහැ. ඇයි ඒකට හේතුව? ඔවුන්ට ඔවුන්ගේම නිෂ්පාදන තියෙනවා.
ඔවුන්ට ඩොලර් පිටරටින් ලැබෙන හාල් මත හෝ පිටරටින් ලැබෙන දේවල් මත යැපෙන්න සිද්ධ වෙලා නැහැ. අපිට මොකක්ද වෙලා තියන්නේ? ඩොලර් ටික නැති වෙච්ච එක මං කන්න නැහැ. මොකද පැලවත්ත සීනි කර්මාන්තශාලාව, ඒ වගේම අපේ රටේ නිපදවපු යකඩ ටික, අපේ රටේ එදා මැතිනියගේ කාලේ ආරම්භ කරපු සියලුම දේශීය ව්‍යාපාර 1978 දී වහලා විනාශ කරලා දැම්මා. ඒවේ ප්‍රතිඵල අපි භුක්ති විඳින්නේ. ඒක නිසා මතක තියාගන්න ප්‍රියාල්, මගේ අපේ වැලියංග මහත්මයා කියන වගේ අවුරුදු 2ක් රට පාලනය කරපු මේ ජනාධිපතිවරයා මේකට වග කියන්න ඕනේ කියනවා නම් කවුරු හරි එකට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. මොකද හේතුව මේ 48න් පස්සේ මේ රටේ පාලනය කරපු සියලුම දේශපාලඥයන් මේ අර්බුදයට වක් කියන්න ඕනේ. සුති ඔබතුමන්ට අපි මීළඟට හැරෙන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ නියෝජනය කරන නීතිඥ කලංක උක්වත වෙත විශේෂයෙන්ම අපේ මනෝජ් ගමගේ නීතිඥතුමන් මතු කරපු කාරණාවන් එක්ක ඉදිරියට යන්න පුළුවන්. මේ නිර්මාණය වෙමින් තිබෙනා වූ තත්ත්වය නැත්නම් මේ නිර්මාණය වී තිබෙනා වූ තත්ත්වය අද ඊයේ නිර්මාණය වූවක් නෙවෙයි. ගෙවිගේ නිදහසේ සිට මේ වනතෙක් මේ රට පාලනය කර සියලු දේශපාලකයන් විසින් ගොඩනැගූ යම් යම් තත්ත්වයන් නියුක්ත මේ කියලා යුතුමන් යෝජනා කරන්නේ. ස්තුතියි සියත දේශපාලන සංවාදයට ආරාධනා ලැබීම සම්බන්ධයෙන්. අද දිනය ජාතික ජන බලවේගයේ වශයෙන් අපිට සුවිශේෂී දිනයක්. ඒක මම මෙහෙම කිව්වොත් මහින්ද සුළඟ නුගේගොඩින් ආරම්භ කරලා පටන් ගත්තේ ඔවුන්ගේ ජයග්‍රහණය අද නුගේගොඩ නගරයෙන්ම කුණාටුවක් වීමේ පෙරනිමිති පහළ කරා. ඒක ජාතික ජන බලවේගයේ වශයෙන් අපි සතුරු වෙන සහ ඒ සම්බන්ධයෙන් වන සුබවාදී ආකල්ප ජනතාවට පෙන්වන, ජනතාවට හෙට දේශපාලන සම්බන්ධයෙන් අලුත් මාවතක් පෙන්වන කාරණයක්. එතෙන් ඉඳලා මනෝජ් ගමගේ මහත්මයා කිව්ව කාරණයට සහ යුවර් සිල්ලා මහතා කිව්ව කාරණයට අපි කතා කරොත් එහෙම යුවර් සිල්ලා මහතා කිව්වා 1972 මේ වගේම ප්‍රශ්නයක් තිබ්බා. මැතිණියගේ යුගයේ මේ වගේම පෝලින් තිබ්බා. මේ වගේම කිරිපිටි පෝලින් තිබ්බා. ඇත්තම ගත්තොත් එහෙම මනෝජ් ගමගේ මහත්මයාත් වැලියංග මහත්මයාත් මාත් නොදකපු හැබැයි අපි දේශපාලන ඉතිහාසය තුල දකින ඇත්ත කතාවක් තමයි ඒක. හැබැයි එදා ඔය කියන පෝලින් තියෙන අවස්ථාවේ රටේ විදේශ සංස්කෘතිය අඩු වෙලා තිබෙන්නේ නැහැ. විදේශ සංස්කෘතිය ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. මැතිණියට ඕන වුණා සංවෘත ආර්ථිකයක් හදන්න, නිෂ්පාදන ආර්ථිකයක් හදන්න. ඒ හදීම සඳහා පිටරට වලින් දේවල් ගෙනීම, පාරිභෝගික ද්‍රව්‍ය ගෙනීම නවත්තලා ඉවරලා ලංකාව තුළ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනකම තිබ්බා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස යම්සි වෙලාවක මිනිසුන්ට පටි තද කරගෙන ඉන්න වෙලාවක් එනවා. ඒ වෙලාවට මිනිසුන්ට මුහුණ දෙන්න බැරි වුණා. ඒක මිනිසුන් දරා ගන්න බැරි වුණා. හැබැයි ඒ අවස්ථාවේ වෙච්ච සුබවාදීකාරණ ටිකුත් තියෙනවා. අපි දන්නවා රට තුල සිමෙන්ති කර්මාන්තශාලා 3ක් තිබ්බා. කුත්තලම තිබ්බා, කංගසන්තුර තිබ්බා, ගාල්ල තිබ්බා. තුල්ලිර වගේ පේකම්පල් තිබ්බා. හැම ගේකම මිනිස්සු පේකම්මල් ආශ්‍රිතව රැකියා කරන්න පුරුදු වුණා. ඒ වගේම සියලුම ඉඩම් පෞද්ගලික ශේෂ්ත්‍රයේ තිබු සියලුම ඉඩම් රජයට පවරගත්තා. ඒවා දියුණු කරන්න ගත්තා. ඒක මම කියන්නේ දැන් මේ අවස්ථාවේ අපි අදාළ අපගේ පක්ෂය තුල අපගේ දේශපාලන ධාරාව තුල අපි සමහර දේවල් සුබවාදී දකින්න ඕනේ. ඒවා සුබවාදී නැත්තම් වැරද්ද කියන්න ඕනේ. සමහර දේවල් තියෙනවා හරි දේ තිබ්බත් හරි දේ හරි වෙලාවට ක්‍රියාත්මක කිය යුතුයි. යම්සි වෙලාවක ඒ අවාසනාවන්ත ඒක වාසනාවන්ත කාලයක් අද දින බලනකොට මේ තත්ත්වය තුල බලනකොට හැබැයි ඒ අවස්ථාව තුල මිනිස්සුන්ට බැරි වුණා ඒක දරා ගන්න. ඒ දරා ගැනීමේ ප්‍රතිඵලය තමයි 77 පසුව පහෙන් දෙක ආණ්ඩුවක් එක්ක ජයවර්ධන මහත්මයා රටේ බලය ඇල්ලී. ඉන්පසුව ජනමත විචාරණයක් තියෙන ඉවරලා තවත් අවුරුදු ගානකට වැඩි කරගෙන අවුරුදු වැඩි කාලයක් රට පාලනය කිරීම. එතකොට එහි ප්‍රතිඵලය තුල පෙනී ගිය කාරණේ තමයි යුවර් සිල්ලා මහත්තයා කිව්වේ ආකාරයටම මේ ප්‍රෙෂර් එක මේ පීඩනය මිනිස්සුන්ට දරා ගන්න බැරි වුණාම ඊළඟ ප්‍රතිඵලය මොකද්ද? ආණ්ඩුවක් පෙරලෙනවා කියන එක. ඊළඟ දේශපාලන ධාරාවකට රටේ බලය යනවා කියන එක. ඒක නම් ඒ යුවර් සිල්ලා මහත්තයා කිව්ව කතාව ඒක මේ මහ පොළොවේ ඊළඟට යථාර්ථයක් වෙන කාරණේ. දැනුත් මිනිස්සු ඔය පීඩණයෙන්ම පාරවල් ගානේ ගෑස් නැතුව, පාරවල් ගානේ භූමි තෙල් නැතුව, පාරවල් ගානේ පෙට්‍රල් නැතුව දුක් විඳිනවා. ඔය කියන කාරණය තුල දැන් පෝලිං ඇති වෙලා තියෙන්නේ කිසිම කාරණයක් හින්දා නෙමෙයි. නැව් වෙනවා වරායට
දැන්ට නැව් දෙකක් ඇවිල්ලා තියෙනවා. පෙට්‍රල් ගෑස් නැව් පෙට්‍රල් නැව් එකක් ඇවිල්ලා තියෙනවා. නැවෙනවා මුදල් නැහැ දෙන්න. ඩොලර් නැහැ ඒක මිලදී ගන්න. එතකොට මොකක්ද වෙන්නේ? දවස් 11ක් දැනට ගෑස් සහිත නැවක් ඇවිල්ලා තියෙනවා නැව් දෙකක් ඇවිල්ලා තියෙනවා. අදාළ ගේම් කරගන්න විදියක් නැහැ. ඒක ඩැමරේජ් එක නැත්තම් ඒ පාඩුව ඒක පියවන්න අපි. ඒ වගේම දැන් ඇවිල්ලා තියෙනවා පෙට්‍රල් නැවක් ඒ නැව ගන්න සල්ලි නැහැ. ඒක දවස් 5ක් දැන් තියෙනවා. ඒකට පියවන්න ඕනත් අපි. දැන් මම සඳහන් කරන්නේ දැන් අපි දන්නවා සාමාන්‍ය භාවිතය තුල ව්‍යාපාරයක් කරනකොට යම්සි බඩු ටිකක් මිනිස්සු ගන්නකොට මුලින්ම පර්චේසින් ඕර්ඩර් එකක් යවනවා. යවලා කියනවා මේ බඩු ටික එවන්න කියලා. දැන් මෙහිදී එහෙම දෙයක් නැහැ. මම ඊළඟ වටේදී ඊළඟ කාර්යය පැහැදිලි කරන්නම්. මම සඳහන් කරන්නේ මේ தত্ত্বය 72ත් එක්ක ඒ ආකාරයෙන්ම සංසන්දනය කරන්න පුළුවන් කාර්යය නෙමෙයි කියන එක. ස්තුතියි. ඔබ යලිත් කැලමර දේශපාලනයේ කතාව සූරිය සමග අප විශේෂයෙන්ම අද දවසේදී දේශපාලනය හා ඇඳබින් ඒ සමග ගොඩනැගී තිබෙනා වූ මාතෘකාවන් වෘත්තීයමය ඇසකින් විග්‍රහ කරගන්නටයි උත්සාහ කරමින් සිටින්නේ. අද දවසේ අපි කතා කරන්නේ මේ මතුවී තිබෙනා වූ අර්බුදය සහ එයින් ගොඩේමට නම් අප ගමන් ගත යුතු දිශානතිය පිළිබඳව පළවෙනි වටය තුල අප ඒ සඳහා අවශ්‍ය කරන මූලික පදනම සකස් කරගත්තා. මේ වටේ සිට ඔබ දන්නවා සංවාදාත්මකවයි පුරුදු ලෙසම අපි ඉදිරියට යන්නේ. යම් සභිකයෙකු අදහස් දක්වන විට ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් හෝ එහි පිළිබඳව විශේෂයෙන්ම අතුරු ප්‍රශ්නයක් තිබේ නම් මේ අවස්ථාවේම එය ප්‍රශ්නයක් ලෙස නගා පිළිතුරු ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. අප විශ්වාස කරනවා මේ සභිකින් සියලු දෙනාගෙන් කිසිවෙකු අනෙක් සභිකයාට බාධාවක් වනසේ ඒ කාරණාව සිද්ධ නොකරාවිය කියලා. පළවෙනිවට මතු කාරණාවන් සමග ඉදිරියට යන්නට දෙවෙනිවට ආරම්භ කරන්නට අපි ආරාධනා කරනවා ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහත්මයාට. ඔව් මෙතනදී පියල් අපි සාකච්ඡා කරපු ආකාරයට මම මුලින්ම ප්‍රකාශ කළේ 70 දශකයේ සම්බන්ධයෙන් වෙච්ච දේවල් ගැන. අපි මනෝජ් කිව්වා වගේ මේ අපේ ජනතාව තුල තිබෙනවා මේ එකට එක කිරීම. එහෙම නැත්නම් පාඩමක් උගන්වන්න. දැන් ඒ తත්වය තමයි අපේ ජනතාව පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. අන්න ඕකට ගිය නිසා තමයි මම හිතනවා අපිට මේ తත්වයට මුල්ගත් මේ ඒ තත්ත්වයට එන්න එක්තරා හේතුවක් උනේ කියන එක මට හිතෙනවා. මොකද අපි පාඩමක් උගන්වන්න තව කවුරු හරි එතනට ගේන්න ඕනේ කියන හිතවිල්ල මත ගිහින්න තමයි මේ තත්ත්වය උනේ. දේශපාලනය හැම දෙයකම උපයෝග කරගත්තා. දේශපාලනය කරන්නේ කියන එක මම හිතනවා අපේ රාජ්‍ය තන්ත්‍රයේ පාලනයට, ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය අපේ ආර්ථිකය පාලනය කිරීම සහ ඒහා සම්බන්ධ සියලු දේවල් වලට අදාළව පාලනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා රාජ්‍ය නිලධාරීන්. අනේ රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලනීකරණය කිරීම තුළ ඒ අයත් බලන්නේ පවතින රජයට හෝ ඒ බලය තියෙන අයට යම් කිසි විදිහක සම්බන්ධ වෙලා කටයුතු කරනවා මිසක් රට ගැන හිතලා රට වෙනුවෙන් කටයුතු කරන එක ගැන දෙසරක් හිතන්නේ නැහැ. ඒක තමයි හොඳම උදාහරණය. මනෝජ් කිව්ව දේ තමයි ඒ අර 70 තියෙන එකට පරිගැනීම නැත්නම් එකට එක කිරීම සඳහා ඊට පස්සේ ඕන්ටත් වඩා බලය දීලා වෙනත් ජයවර්ධන ජනාධිපතිතුමාට බලය දුන්නා. එතකොට දැන් මේ මෙතුමා කිව්වාගේ උක්කත් මෙතුමා කිව්වා වගේ මේ දැන් පේන්නේ ඒ වගේ තෑවක් තමයි. අන්නේ ඒ වගේ මුලාවකට අපි යන්න නරකයි. ඒ කියන්නේ එකට එක කරන්න මේ තව කවුරු හරි කණ්ඩායමක් ඒ පිළිබඳව වැඩියෙන් කතා කරනකොට ඒක ගැන හිතලා කටයුතු කරන්න ගියොත් තමයි අපේ තත්ත්වය භයානක වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ ඒ වගේ එතුමා සන්තෝෂ වෙනවා නම් අද තියෙන ඒ රැලිය සම්බන්ධයෙන් වෙච්ච දේ ගැන ඒක එතුමාගේ දේශපාලන ප්‍රශ්නේ. ඒක ගැන මගේ කිසිම තර්කයක් නැහැ. නමුත් අපේ ජනතාව මේ විදිහට කටයුතු කරන්න ගත්තොත් අපේ රට ගැන හිතන එක නැති වෙලා යනවා කියන එක නම් පැහැදිලිව පේනවා. මොකද ඒකට හේතුව අර 70 ඒ තිබුණු දේන් පස්සේ 77ට ආවහම අපි ඉදිරියට ගිහිල්ලා සරුංගලය පවා පිටරටින් ගේන්න පටන් ගත්තා. මේක මේ තත්වයට අපේ ජනතාව පෙළඹුවේ කවුද? දේශපාලනේ. දේශපාලනේ ඉඩ දුන්නා ඕන දෙයක් ගෙනල්ලා කාලා බීලා ඉන්න. එතකන් අපිට පුළුවන් දේවල් නැති කරලා දානවා අපේ රටේ තියෙන දේවල්. අර කිව්වාගේ එතුමා කිව්වා වගේ 70 දී පටන් ගත්ත දේශීය කර්මාන්ත මේ නැවත වරක් පටන් ගන්න කටයුතු කළේ මේ සම්බන්ධව මේ ජනාධිපතිතුමා ආවට පස්සේ තමයි එතුමාටයි මේ උනන්දුව තිබුණේ. එතකොට නැති වෙලා ගිය රෙදි කර්මාන්තේ, රෙදි නිෂ්පාදනය, සීනි කර්මාන්තේ, සිමෙන්ති මේ සියලුම දේවල් කඩාකප්පල් කරලා යන්ත්‍ර සූත්‍ර සම්පූර්ණයෙන් නැති බංගස්ථාන කළා. කඩදාසි ගැන කතා කළා මට බෙලියංග මැතිතුමා. එතකොට කඩදාසි වලට හේතු කාරණා වෙච්ච අපේ තිබුණ
නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ නැති කළ පිටරටින්ම සියලුම කඩදාසි ගේන්න රටේ නිෂ්පාදනයේ නැතිවීම හේතු කොටගෙන අපට මේ තත්ත්වෙ මුහුණ දීලා වෙනවා. මේක තමයි අපිට ගන්න තියෙන උදාහරණය. මේ කියන පවතින රජයේ මේ ජනාධිපතිතුමා හිටියද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි සාමූහික ජනතාව හැටියට මේකට දක්වන ප්‍රතිචාරය මොකද්ද? අපිටම කියලා දේවල් ලබා ගන්න අපි කටයුතු කරන්නේ නැති තාක්කල් අපි මේ තත්ත්වයේ ඉදිරියෙන් දිගින් දිගටම යනවා මිසක් తాවකාලික පළස්තර දැමීමක් පමණයි වෙන්නේ. එහෙම කරන්න හොඳ නැහැ. අපේ රටේ තියෙන දේවල් වලට සම්බන්ධව ක්‍රියා කරනවා නම් මේ රට ආර්ථිකයේ අතින් ගොඩනගන්න අපි දුක් විඳලා හරි මේ වෙලාවේදී අපේ රට කවදාවත් වරදින්නේ නැහැ. අපේ රට හැදිලා තියෙන විදියට මේ දූපතක් හැටියට මේ කටයුතු කරන නිසා අපි කොවිඩ් වසංගතයෙන් බේරුණානේ. ඒ බේරෙන්න නායකත්වයක් වැඩ කළානේ යම්කිසි ඒවා මතක් කරගන්න ඕනේ. අපිට බෙහෙත් දීම නිසා ප්‍රතිශක්තිකරණය ලබා දීම නිසා ඒ තුنين වෙච්ච දේවල් අනිත් රටවල් ආදර්ශයට ගත්තා නම් ඒ රටවල් අගේ කළා නම් ඇයි අපේ ජනතාව කුහක වෙන්නේ? ඒක අගේ කරන්නේ නැතුව නිකන් කටයුතු. ඒකට නොමිලේ බෙහෙත් දුන්නා නෙමෙයි. ඒවට මුදල් වැය කළා. දැන් ඇහුවා ඇයි අපිට සංචිත නැති වුනේ කියලා. මේ සංචිත නැතිවීමට හේතුව තමයි අපි අවමනාට වැඩිය වියදම් කිරීම පහුගිය කාල සීමාවේදී සෑම දේශපාලඥයන් බලයට පත් වෙලා කළේ යන්නේ දිග. සංචිත තබා ගැනීමක් කළේ. ඒ නිසානේ බංග්ලාදේශයට අපිට ආධාර දෙන්න පුළුවන්නේ. ඔවුන් සංචිත තබා ගත්තා. ඔය එතකොට මේකට මේ රජයට ඉස්සල්ලා ඊළඟට ඊට ඉස්සරහින් හිටියේ රජය මොකද්ද කරේ? සංචිත පුරවල තිබෙන වෙලාවේ ඒවා විසිකලා දැම්මද? නැහැ. ඒ අයත් හරියාකාරව පරිපාලනය නොකරපු හේතු කොටගෙන තමයි මේ තත්ත්වය ඇති වුණේ. අපි ඒවට දෝෂාරෝපණය කළ වැඩ නැහැ. මෙතනින් එහාට අපි මේ තත්ත්වය නැති කරගන්න මේ රටේ අපේ ශ්‍රී ලාංකික අයගේ තියෙන දක්ෂතාවයන් ඔප්නං වල ඔවුන්ගේ කර්මාන්ත දියුණු කරලා ඔවුන්ට යහපත් ආකාරයට කටයුතු කරන්න අපේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් මුදල් කල්පනාකරණය කරන්න හරියට උපදෙස් දුන්නොත් මම හිතන්නේ අපිට ඉදිරියට යන්න පුළුවන්. දේශපාලන තත්ත්වයේ දේශපාලඥයා එනවා යනවා අපිට වැඩක් නැහැ. අපේ රට අපිට අවශ්‍යයි. අපේ රට වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ කියන එක මම සෑම වෙලාවම කියලා සිටිනවා. සෝතිය ඔබතුමන්ට සිරින යමෙකුට පාඩම් ගන්නන්න තව කෙනෙක් ගෙනල්ලා හිටිය අය නෙමෙයි. ඇත්තටම පාඩම් ඉගෙන ගත්තේ ගොඩක් වෙලාවට ජනතාව වෙච්ච අපි. එනන්ද වැලියන්ගේ මහත්මයාට මීළඟ අවස්ථාවට අපි යන්න බලාපොරොත්තු වෙන. දැන් එතුමා මතු කරපු කාරණා විශේෂයෙන් එතුමාලා දෙදෙනා මේ කාරණාව බොහෝ විට මතු කරපු කාරණාවක් බවට පත් වුණා. එන්නත් කරන ක්‍රියාවලියට ආණ්ඩුවට සිද්ධ වුණා වැඩි වේදමක් දරන්න. ඒකත් එක්ක නෙමෙයිද ඇත්තටම මේ ඩොලර් සංචිතය පිළිබඳ ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ අපි. ප්‍රියාල් කොරෝනා ගැන ඇත්තටම කතා කරන්නත් මම මේලා කැමති නැහැ. මොකද මේ ආණ්ඩුවේ අද තියෙන ප්‍රශ්න නෙමෙයි හෙට තියෙන්නේ. හැබැයි කොරෝනා ගැන සාකච්ඡා කරොත් එහෙම විපක්ෂයේ හැටියට අපි මුලින්ම කියපු දේ තමයි එන්නත් කරන්න කියලා. හැබැයි අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව අර ධම්මික පැණිය පිටිපස්සේ ගිය ආකාරය. අවසානයේ ධම්මික පැණිය කොච්චර බලවත් වුණාද කිව්වොත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා කතානායකතුමාටත් පොලා සෞඛ්‍ය අමාත්‍යතුමියටත් පෙව්වා. අවසානයේ බලකිරීමේ අපේ ප්‍රතිඵලයක් හැටියට තමයි එන්නත් ටික මුල් අවස්ථාවේදී ආවේ. නමුත් මුල් අවස්ථාවේ ආවේ නැහැ. ඊට පස්සේ තමයි ආවේ. ඒක ප්‍රතිඵලයක් හැටියට වැඩිහිටිය විශාල ප්‍රමාණයක් මිය ගියා. අපි දන්නවා මරණ මම හිතන්නේ 15000කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ කොරෝනා වලින් මරණයටපත් වුණා. ඒ නිසා තමයි දෙවන රැල්ල තුන්වෙනි රැල්ල දැවැන්ත ලෙස ඇවිල්ලා මේ ආර්ථික පරිහානිය ආරම්භය බවට පත් වුණේ. ඉතින් මේ මුල් අවස්ථාවේදී අපි කියන දේ අහන්න නැතුව උද්දච්ච තකතිරු තීන්දුව తీරන ගත්තා. ඒ තීන්දුව తీරන හා හිතුවක්කාර තීරන දිගින් දිගටම ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ප්‍රියාල් විදේශ සංචිත අහිමුනේ. සරල උදාහරණයක් කිව්වොත් එහෙම සාමාන්‍ය ශ්‍රී ලංකන් යාලයන් සමාගම වසරකට බිලියන 44ක් විතර පාඩු ලබනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. හැබැයි 2021 වසරේ ඩොලර් මිලියන 500ක් ඒකට ලබා දුන්නා. ඒකේ තියෙන ප්‍රශ්න විශ්ත ගන්න කියලා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ මුල අපි කිව්වා ඩොලර් මිලියන 500ක් ඒ ස්වරී බැඳුම් කරවල ජාත්‍යන්තර වෙළඳපොලේ තියෙන ගෙවන්න එපා. ඒක සාකච්ඡා කරලා ඒකට ඒ සඳහා යම් කාලයක් ලබා ගන්න කියලා. ඇහුවේ නැහැ. ඒක ගෙව්වා. ඒ වගේම තමයි චීනෙන් ගෙනාපු රසූචි නෞකාවට ඩොලර් මිලියන 60කට ආසන්න ප්‍රමාණයක් ගෙව්වා. ඩොලර් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් ගෙව්වා. මේ වගේ විවිධ දේවල් කරා. ඒ වගේම තමයි ප්‍රියාල් අපි කිව්වා මේ ඩොලරේ මේ විදිහට අල්ලන් ඉන්න එපා. ඒක අර වතුරක දාලා තියෙන බෝලයක් වගේ අල්ලන් හිටියාම කොයි වෙරේ හරි අතාරපු ගමන් උඩින් ඉහළට විසික් වෙලා යනවා. ඒක තමයි පීඩනයත් එක්ක සිදුවෙන ක්‍රියාදාමය. හැබැයි මුල් අවස්ථාවේදී අපි කියපු වෙලාවේ අතහැරියා නම් ඒක 205න් 10න් නවතින්න පුළුවන්. හැබැයි ඒ හිතුවක්කාරකමට අල්ලන් සිටීම නිසා මොකද අවසානයේ ප්‍රියාල් උනේ? ඒ වෙනුවෙන් මහ බැංකුවේ තියෙන සංචිත නිකුත් කරන්න උනා. ඒ මොකද වෙළඳපොලේ තියෙන වටිනාකම නෙවෙයි කෘත්‍රිම වටිනාකම නිර්මාණය කරේ. එතකොට තියෙන සංචිතක නැති වුණා. ඒ වගේම තමයි අපේ රටට එනවා ප්‍රියාල් මේ බැංකුව වලින් තමයි විදේශ ප්‍රේෂණ එන්නේ. ඒ විදේශ ප්‍රේෂණ
ඩොලර් මිලියන 3000කට ආසන්න ප්‍රමාණයක් අපිට පසුගිය කාලේ පුරාට අහිමි වුණා. මොකද හරි මිල, හරි ඩොලරයේ වටිනාකම අපිට ලබා ගන්න බැරි වුණා. මේ වගේ විවිධ හිතුවක්කාර උද්දච්ච තීන්දුව තියෙන නිසා අපේ රටේ ඩොලර් සංචිත එන්න අඩු වුණා. ඒ නිසා බලියංග මහත්තයා මම ඔබතුමා අහන දැන් මේ කාලය තුල ඩොලරය වැඩිවීම වගේම දැන් අවුරුදු 4මාරක් ඔබතුමාලා රට පාලනය කළ කාලය තුල කොවිඩ් තිබෙත් නැහැ, කිසිම වසංගතයක් තිබෙන්නේ නැහැ, කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. එතකොට මහින්ද රාජපක්ෂ රජයෙන් ඩොලරේ බාර දෙනකොට මට මතක විදිහට 113ක් හෝ 114 ආසන්න කාල 40ක ඒ මට්ටමක තමයි ඩොලරය තිබ්බේ. ඔබතුමාලා මේ රට බාර දෙනකොට ඔය කිසිම ප්‍රශ්නයක් නැතුව, කොවිඩ් උත් නැතුව, මොකුත් නැතුව ඩොලරේ 180 ගානකට ළඟට ගිහිලා තිබුණේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ජනතාවට. දැන් එතකොට මේ ඩොලරේ ගියපු නිසා කොහේද පෝලිං ආවද? අපේ රටේ ඩොලර අහිමි වුණාද? ඔබතුමා ප්‍රධාන ප්‍රශ්නේ පිටපයින් එපා. මං අහම දෙන්න උත්තරයක් දෙන්න. අපි කියන්නේ ඒක තමයි. නෑ මේ අහන්නේ ඒක තමයි. මම උත්තර නෑ ඔයාගේ ප්‍රශ්නෙට ඔයාට ප්‍රශ්නේ මම සරල ප්‍රශ්නයක් අහන්නේ. ඔයාගේ ප්‍රශ්නෙට ඔයාට ඕන උත්තරේ දෙන්න. නෑ මම අහන්නේ ඔයාගේ අවස්ථාවක්. සරල ප්‍රශ්නයක් නෑ සරල ප්‍රශ්න පොඩි අර සරල පාක්ෂික සමුළුවේ බැසිල් රාජපක්ෂ අයිතිවාසිකම් අබ්බාලි වගේ හැසිරෙන්නේ. පැහැදිලිව ඔබතුමා ප්‍රශ්න අපි ඒකට පිළිතුරක් ලබා දෙමු. මේ රටේ අපේ ප්‍රතිපත්තිය තමයි අපේ පක්ෂය හැටියට සමගි ජන බලවේගය හැටියට අපේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි ඩොලරේ කියන දේ පාවෙන්න දෙන්න ඕනේ. වෙළඳ පොලේ තියෙන ඉල්ලුම සැපියුම අනුව. ඒ අනුව ඒකේ මිල තීන්දුව తీරන්නේ වෙයි. මම දැන් මෙච්චරලා පැහැදිලි කරේ මේ ඩොලරය අල්ලන් හිටපු නිසා විදේශ සංචිත අහිමි වෙච්ච විදිය. ඉතින් ඒ ඩොලරය ඒ වෙලාවේ පාවෙන්න දුන්න නම් අර විදේශ සංචිත වෙළඳ පොලට දාන්න ඕනෙත් නෑ. පිටරටින් එන විදේශීය ප්‍රේෂණ ලංකාවට ඇවිල්ලා තවත් විදේශ සංචිත වැඩි පැහැදිලි කර ගැනීමක් අර ප්‍රශ්නයත් එක්ක එතකොට ඔබතුමාන විග්‍රහ කරන්නේ ඩොලරය පාවෙන්න දීමත් එක්ක තමයි ඒ රජයේ කාලේදී ඩොලරයේ මිල වැඩි වුණේ කියන කාරණාවද? ඩොලරේ අනිවාර්ය වෙළඳ බලත් එක්ක තීන්දුව తీරන්නේ වෙන්න ඕනේ. හැබැයි ඒකෙන් මොකද්ද මේ ප්‍රියාල අපිට වෙච්ච වාසිය? අපිට ඩොලර් හිඟයක් ඇති වුණේ නැහැ. අපේ රටේ පෝලිං යුගයක් ඇති වුණේ නැහැ. අපේ රටේ තෙල් ටික ගන්න නැතුව මට මතක එක අවස්ථාවකදී තෙල් නැවක් ඇනුම් කළ නැතුව යම් ප්‍රශ්නයක් ඇති වුණා. එහෙම නැතුව මේ කිසිදු ගැටලුවක් ඇති වුණේ නැහැ. ඒ කාලේ පිටිපැකට්ටයක් කීයද? ඒ කාලේ පාන් රාත්තරක් කීයද? ඒ කාලේ තෙල් ලීටරයක් කීයද? අද ඩීසල් ලීටරයක් 83ට තියෙන එක තමයි 170. පෙට්‍රල් ලීටරයක් 130ට තිබ්බ එක තමයි දැන් 270 වෙලා තියෙන්නේ. පාන් පිටි කිලෝ එකක් කීයද? කිරි පිටි කිලෝ එකක් දැන් කීයද? මේ රටේ සෑම දෙයක්ම එක 10 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය වැරදි තීරණ ප්‍රියාල්. ඒ නිසා තවදුරටත් මේක සාධාරණීකරණය කරන්න යනවා නම් ප්‍රියාල් ඒක මං දන්නේ ඒකට මොන උත්තරයක් දෙන්නද කියලා. හැබැයි මේ රටේ සෑම පොලිකමකම ඉන්න මිනිස්සු ජනාධිපතිතුමාගේ ජාති අමතද්දි මං හිතන්නේ මේ ආණ්ඩුව තාමත් වාසනාවන්තයි. මොකද අපි ගොඩාක් ගරු කරන ඇත්තටම මගේ නීති උපාධිය අවසාන ව්‍යාපෘතිය කරන්නත් මං නඩුව ලබා ගත්තේ අපි යුවාද සිල්ලා මැතිතුමාගෙන්. ඇත්තටම නීතිතුමාගෙන්. එතුමාගේ ජනාධිපති නීතිඥවරු තාමත් මේ ආණ්ඩුව වෙනුවෙන් ඉන්නවා කියන්නේ ආණ්ඩුව වාසනාවන්තයි. මොකද මේ වගේ දැවැන්තයෝ ඉන්නවා කියන එක රටේ සමස්ත 200,220 මහපාරේ බයින වෙලා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තාම වාසනාවන්තයි. හැබැයි අවාසනාවකට මම දන්නවා මෙතුමල්ලා කියන දේවත් ආණ්ඩුව අහන්නේ. එහෙම ඇහුවනම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ නීතිඥ මහතුරු දෙන්න මේකට වක් කියන්න ඕනේ නැහැ. ඒක අපි පුද්ගලිකව දන්නවා. මේ රටේ හා මේ ආණ්ඩුවේ තීන්දුව తీරන ගන්නේ කවුද කියලා ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු වෙච්ච විමල් වීරවංශයි උදේ ගම්මන්පිල මැතිතුමා පැහැදිලිව කිව්වා අවලස්සන ඇමරිකානුවෙක් තමයි තීන්දුව తీරන ගන්න කියලා. මේ ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලිය තීරණාත්මක කරන්න කියලා. ඒ නිසා මෙතුමන්ට මම මේ ඒ දෝෂාරෝපණ එල්ල කරන්නේ නැහැ. ඒ නිසා ඊටමත් පැහැදිලිව කියන්න ඕනේ තවදුරටත් මේ රටේ ජනතාවට බොරු කියන්න එපා. මේ රටේ ජනතාවට ඇත්ත කියන්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බොරු කියන එක. ඩොලර් නැත්තම් අජිත් නිවාඩ් කබ්‍රාල් ඇවිල්ලා කියන්න ඕන ඩොලර් නැහැ කියලා. රටේ තෙල් නැත්තම් ගාමිල්ලොක්ගේ ඇමතුමා ඇවිල්ලා කියන්න ඕන තෙල් නැහැ කියලා. රටේ විදුලිය නැත්තම් පවිත්‍රාදේවි ඇමතුමී කියන්න ඕන විදුලිය නැහැ කියලා. රටේ බඩු නැත්තම් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන ඇවිල්ලා කියන්න ඕන බඩු නැහැ කියලා. මේ රටේ මිනිස්සුන්ට ඇත්ත කියලා තියෙන දේවල් වලින් මේ රට කොහොමද කළමනාකරණය කරන්න කියලා නැති දේවල් ලබා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ රටේ ජනතාවට ඉදිරිපත් කළා. ඒ අනුව මේ රට ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. තවදුරටත් බොරු කියන්න ගියොත් මේ රටේ මිනිස්සු පෝලිං වල ඉන්න එක පැත්තකින් තියලා අර බුද්ධියංශ කිව්වා වගේ මේ රටේ තවත් විවිධ අර්බුද නිර්මාණය වීම පමණයි ඉදිරියේද සිදුවෙන්නේ යමුද. සුතේ ඔබතුමන්ට මනෝජ් ගමගේ නීතිඥතුමනි විශේෂයෙන්ම මෙතුමන් මේ අවසන් කරපු තැන ඉඳලා අපි ටිකක් ඉදිරියට යමු. ඇත්තටම දැන් ඩොලර් පිළිබඳ අර්බුදයක් මතුවෙමින් තිබෙද්දී පාර්ලිමේන්තුවේ දෙයින් පිටතද මාධ්‍ය තුලද අපි දැක්ක බොහෝ විට විපක්ෂය සහ විශේෂයෙන්ම මේ රටේ විද්වතුන් මේ කාරණාව මතු කරනවා. නමුත් ආණ්ඩුව සහ ආණ්ඩුවේ අමාත්‍යවරුන් විශේෂයෙන් මහ බැංකුව අධිපතිවරයා හැමෝම කියන එහෙම අර්බුදයක් නිර්මාණය වෙමින් තියන්නේ නැහැ. ඒක මේ නිර්මාණය කරන අර්බුදයක් කියලා. ඒක එක කාරණාවක් මම ඔබතුමාගේ පහසුව සඳහා මටත් යම් ගැටලුවක් මතුවෙච්ච කාරණාවක් මම මතු කරන්නම්. දැන් අපි හැම වෙලේම අහනවා හැම වෙලේම මතු කරන කාරණාවක් තමයි ආණ්ඩුව පැත්තෙන් අපි
මේ කොරෝනා අර්බුදය වඩාත් හොඳින් කළමනාකරණය කළාය කියලා. අපි හොඳින් කළමනාකරණය කළා නම් කොහොමද මේ අර්බුද ටික මතුවුනේ? ප්‍රියාල් දැන් ඔබ ඇහුවා වගේ දැන් මම 100% මම මේ කතාව පටන් ගන්නකොට මගේ කතාවේදී කිව්වා මේ රජයෙන් කිසිම වරදක් සිද්ධ වුණේ නැහැ කියන තැන ඉඳන් මම කතා කරන්නේ නැහැ කියලා. මේ රජයේ අමනෝජ්‍ය තීරණ ගත්ත නිලධාරීන් මෝඩ කතා කියන ඇමතිවරුන් හිටියා. හිටියා නෙමෙයි ඉන්නවා. දැනටත් ඉන්නවා. මොකද ජනතාවගේ සැබෑ ප්‍රශ්නයක් පෙනිපෙනී එක නැහැයි කියන්න අපිට බැහැනේ. අපි වෘත්තීය වේදින්ද ඒක කියන්න බෑ. දැන් ඒක අපි කිසිසේත්ම සාධාරණීකරණය කරන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැරදුනා යම් තැනක ඒ වැරදුන දේ තමයි මේ රටේ නිලධාරී පැලැන්තිය ගැන හරි අවබෝධයක් නැතුව ක්‍රියා කිරීම. නිලධාරී පැලැන්තිය ගැන ඇතැම් විට අධික විශ්වාසයකින් කටයුතු කිරීම. මොකද සමහරක් වෙලාවට දේශපාලනයට වඩා නිලධාරීවාදයේ භයානකයි කියන දේ පහුගිය වසර දෙක තුල අපි අත්විඳා. මොකද ඇතැම් වෙලාවට අපි දන්නවා දැන් අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කතා අල්ලගෙන අපේ බැලියංග මහත්තයෙකු වගේ අර කතාවල සමහරක් කොටස් අල්ලලා අපි කෑ ගහනවනේ. මෙතන මම දකින්නේ එක දෙයක්. මොකක්ද දන්නවද? ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිතුමා ගැන ටෙම්පරාදු වෙච්ච දේශපාලඥයෙක් නෙමෙයි. ඔහු අර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ තැනට සුදුසු විදියට ලස්සන වචන ටිකක් හසුරවන්න පුළුවන් දේශපාලඥයෙක් නෙමෙයි. ඔහු අමුවේ හිතට එන දේ කියන මේ සාමාන්‍ය පුද්ගලයෙක් වගේ මේ ජනාධිපතිවරයා සාමාන්‍ය හදවතට එකඟව කතා කරන පුද්ගලයෙක් විතරයි මම ඔහු දකින්නේ. අඩුපාඩු තියෙන්න පුළුවන් ඔහුගේ තීන්දුව తీරනවල. හැබැයි මම දකින්නේ ප්‍රියාල් මේ සියල්ල අවස්ථාවාදී දේශපාලන ප්‍රතිඵල. අපි වෘත්තීය වේදීන් විදියට මේ රට ඇත්තටම ගොඩ ගන්න ඕන කොහොමද කියලා හිතනවා නම් කාටවත් සුදුහුණු ගන්න බෑ. මේ ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවේ අඩුපාඩු වගේම පහුගිය ආණ්ඩු මං කිව්වා වගේ වසර ගණනක් කරපු දේවල් අපි අවංකව දකින්න ඕන. එහෙම නැතුව මේ කාටවත් සුදුහුණු කාලේ මේක ගොඩ ගන්න හදනවා නම් මේක අපිට කවදාවත් කරන්න බෑ. මොකද හේතුව දැන් මගේ ජාතික ජන බලවේගයේ අපේ සහෝදරයා කිව්වා එතුමා එක අවංකව පිළිගත්ත 72 දී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ඒ යුගයේ වෙච්ච දේ. නමුත් දැන් බලන්න එතුමාගේ කතාවේ තව එක්තරා කොටසක තියෙනවා හරිම අර කුහක සතුටක් විඳින්න පවතිනවා ජාතික ජනබලවේගය ඊළඟට ඔන්න අපිට පොට ලැබෙනවා අපිට බලය ගන්න ලැබෙනවා. මෙන්න මෙතනනේ ප්‍රියාල් ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැමදාම විපක්ෂයේ ඉන්නකොට උත්සාහ කරන්නේ මුළු රටම විනාශ කළා හරි කමන්නේ මුළු රටේම ජනතාව අසරණ කළා හරි කමන්නේ මුළු රටේම අර කොවිඩ් වලින් මැරෙනකොට ඔන්න මැරෙනවා අද 50යි අද 100යි හරිම සතුටක් නෙවින්දේ. විපක්ෂයේ දේශපාලඥයන් පුදුම සතුටක් වින්දේ. මේ රටේ තියෙන කුහක දේශපාලනේ මේකයි. මේක හැමෝටම තියෙනවා. මේක දේශපාලනේ ඉන්න මම මේකේ 225 තුලම මේක අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ කුහකත්වය අපි නැති කරන්න ඕන. අද සර්වපාක්ෂික සමුළුවක් රැස් වෙලා යම්කිසි කතා බහක් යනවා නම් ජාතික ජනබලවේගය ගිහිල්ලා වීදි සටන් කරන එක නෙමෙයි මේ අවස්ථාවේ රටේ ජනතාවට ආදරණය කරන්න ඕන. Tamanට ආදරේ නම් ඔය කරපු දේ හරි. Tamanගේ පක්ෂයට ආදරේ නම් ඔය කරපු දේ හරි. මතක තියාගන්න ප්‍රියාල අපිට හරියට අමතක වෙනවානේ. පහුගිය මාස කිහිපය තුල මේ රටේ උද්ඝෝෂණ කීයක් තිබ්බද? උද්ඝෝෂණ මං හිතන්නේ 50කට 100කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. අද මේ රට මෙච්චර දැවැන්ත අර්බුදයකට ගේනකොට පහුගිය මාස කිහිපයක් තිස්සේ මේ අර්බුදයට ගෙන යන්න විපක්ෂයත් යම්කිසි ආකාරයෙන් දායකත්වයක් සැපළුවා. 100% කියලා මං කියන්නේ ආණ්ඩුවේ යම් වැරදි තියෙනවා. හැබැයි මතක තියාගන්න ජාතික ජනබලවේගයත් මේ සම්පූර්ණ වක්කීමක් දරිය යුත්තේ රටේ ආර්ථිකය මේ වැටිලා තියෙන ආර්ථිකය තවත් වටන්න ඕන උද්ඝෝෂණ එහෙම නැත්නම් ගුරුවරුන්ගේ උද්ඝෝෂණ වසර 25ක් නොවිසඳිත ගුරු ගැටලුව එක සැරේට මතුවෙන කොරෝනාස්සේ මේවල යම්කිසි හේතුවක් තියෙන්න ඕනේ. මම කියන්නේ ගුරුවරුන්ගේ ඉල්ලීම අසාධාරණයි කියලා නෙමෙයි. මේ කොරෝනාස්සේ වසර 25ක් තිබ්බ ගැටලුව විසඳන්න සල්ලි වැය කරනවා. ඉතින් ඒක නිසා මෙතන තියෙන දේශපාලන ගේම් මේ දේශපාලන ගේම් හැම පැත්තෙම තියෙනවා. හැබැයි දැන්වත් මේ දේශපාලන ගේම් වලින් අපි අත්මිදිලා මේ රටේ ජනතාවට ඇත්තටම ආදරය කරනවා නම් ජාතික ජනබලවේගයත් සජිත් ප්‍රේමදාස මහත්මයා වේවා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා වේවා මේ කට්ටිය ජනතාවට ඇත්තටම ආදරය කරනවා නම් ඔය මේසට එන්න. ඔය මේසට ඇවිල්ලා ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නන්න. අණ්ඩු කුමාර දිසානායක මහත්මයාට කියනවා මේසට ඇවිල්ලා අර ලස්සනට ටීවී එකේ ඇවිල්ලා මිනිස්සුන්ට කතා කියන වගේ බොරු කියන වගේ ලස්සනට ඇවිල්ලා මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා මේ රට ගන්න අවංක වගකීමක් ඔහුට තියෙනවා නම් ජනතාව ඉස්සරහට ඇවිල්ලා ජනාධිපතිවරයා ඉස්සරහට ඇවිල්ලා හැමෝම එකතු වෙන තැනට ඇවිල්ලා කියන්නේ මෙන්න අපේ අදහස. ඒ අදහස පිළිගත්තේ නැත්නම් ප්‍රියාල එතනින් එළියට බහලා යන එක සාධාරණයි. හැබැයි ඒ අදහස පිළිගන්නවද නැද්ද කියලා දන්නේ නැතුව එළියේ ඉඳගෙන අද මොකද්ද කරේ? රටේ යම් පිරිසක් එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න සාකච්ඡා කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාට මගේ දේශපාලන විවේචනයේ තියෙන හැබැයි මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා අද ඒ දක්වපු දායකත්වය සම්බන්ධයෙන්. හැබැයි ජාතික ජනබලවේගය මොකද්ද කරන්නේ? පාරට බහැලා මිනිස්සුන්ව කුලප්පු කරනවා. නමුත් මේ ඒට අවස්ථාවක් නෙමෙයි. හෙට අනිත් මැතිවරණයක් නෑ පියල්. හෙට අනිත් මැතිවරණයක් නෑ. ඒක නිසා මතක තියාගන්න මේ අවස්ථාවේදී අපිට රටට අවශ්‍ය වීදි සටන් කරුවෝ නෙමෙයි. මේ අවස්ථාවේදී අපිට රටට අවශ්‍ය කුණු වෙච්ච දේශපාලඥයන් නෙමෙයි.
මේ අවස්ථාවේදී අපිට රටට අවශ්‍ය සැබෑ ලෙසම රටට ජනතාවට ආදරය කළා අපි වැටිලා ඉන්න මේ උගුලෙන් ගලවන්න පුළුවන් මිනිස්සු ටිකක් දේශපාලඥයෝ ටිකක් විද්වතුන් ටිකක්. ඒක නිසා මං හිතන්නේ අන්න මේ කුහක දේශපාලඥයන් දැන්වත් අත්මිදලා සැබෑ ලෙසම රට ගොඩ ගන්න අභිප්‍රායකට අපි ආවොත් අපි දිනුම්. එහෙම නැත්නම් අපි සියල්ල වෙනසෙනවා. එතෙන්දී පක්ෂපාත ભેදයක් නැහැ අපි සියල්ල වෙනසෙනවා. සුති ඔබතුමන්ට අකලංගොක්වත් නීතිඥතුමනි දැන් විශේෂයෙන් එතුමන් මතු කරපු කාරණාවත් එක්ක සර්වපාක්ෂික සමුළුවක් මෙහි ක්‍රියාත්මක වෙමින් තිබෙදී ඒ සඳහා ආරාධනා ලැබෙද්දී ජාතික ජනබලවේගයේ එතෙන්ට රොගීන් ජනතාවත් එක්ක පාරට එනවා. ඒ වගේමයි දැන් මම තවත් කාරණාවක් මතු කරන දැන් එතුමන් මතු කරපු කාරණාව සහ මෙතුමන්ලා දෙදෙනා මතු කරපු කාරණාවත් එක්ක ඔවුන් කියන්නේ විශේෂයෙන්ම දේශීය ආර්ථිකයක් නිර්මාණය කරගැනීමේ අදහසින් තමයි රජයේ මේ ගමන යමින් සිටින්නේ. ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන කාරණාවක් දේශීය නිෂ්පාදන වැඩි කරලා ඉවරලා දේශීය ආර්ථිකයක් තුළ අපි ඉස්සරහට යන්න ඕනි කියන කාරණාව. එතකොට ඒ පැත්තෙන් උත්සාහයක් ආණ්ඩුවට දෙන්න අවශ්‍යතාවයක් නැද්ද? මුලින්ම අපි බලමු මනෝජ් ගමගේ මහත්මයා කිව්ව කතාව සම්බන්ධව. දැන් එතුමා කියනවා මේ කුහක දේශපාලනක වාසි ගන්න එපා. මේ වෙලාවේ වීදි සටන් නෙමෙයි අවශ්‍ය. මේ වෙලාවේ ඊට වැඩිය සුබවාදී ප්‍රගතිශීලී කාර්යයක් කරන්න ඕන ජනතාව වශයෙන් දේශපාලනඥයන් වශයෙන් කියලා. හරි හොඳයි. හරි සුන්දරයි. ඒ කතාවට මම හරි ආසයි. හැබැයි මනෝජ් ගමගේ මහත්තයාට මතක නැතුව ඇති 2015 පෙරදිලා මාසයක් යන ඉස්සෙල්ලා ජනේල් වල එල්ලිලා විපක්ෂයක් වශයෙන් නැගිට්ටපු නැගිටිල්ල දවස ගානේ යහපාලනයට බැරබැන දවස ගානේ යහපාලන ක්‍රියාකාරීත්වය බැන ඔය කියන විදිසටම කරා මේක පොඩ්ඩක් මේ දැන් අවුරුදු 2කමාරක් 3ක් ගිහිල්ලා තමයි මේ විදිසටම පටන් ගන්න තියෙන්නේ. විදිසටම නෙමෙයි මේවට කියන්නේ. මේවා කොහොමද විදිසටම වෙන්නේ? මේවා ඔබතුමා දන්නවා ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන මූලික අයිතිවාසිකම් රැස්වීම ප්‍රකාශනයේ අයිතිය ඒ සියල්ල ඒවට විදිසටම කියලා කියනවා නම් ඔබතුමාට පුළුවන් ඒ නිර්වචනය යොදා ගන්න. හැබැයි ඔබතුමා නීතිඥයෙක් වශයෙන් දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා. ඒක නීතිමය මිනිස්සෙගේ තියෙන අවශ්‍යතාවයක්. මූලික අවශ්‍යතාවයක්. එතකොට හැබැයි ඔය කොරෝනා කාලේ ගුරු උද්ඝෝෂණ ගැන කතා කරා. ඔය වගේම දැන් කියන්නකෝ බලන්න ලිපි ද්‍රව්‍ය පේපර්ස් නැති වෙලා කොළ නැති වෙලා ළමයින්ට ඊළඟට ටර්ම් ටෙස්ට් එක තියන්න බැරි වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශ කොළ නැති වෙනකොට ඒකටත් කියන්නකෝ ඔය කතාවක්. ඔය වගේම සුබෝධි කතාවක් කියන්නකෝ ඒකත් ගොඩ ගන්න පුළුවන් නම් දැන් ඩොලර් නෑ දැන් ළමයින්ට එක්සෑම් එක ලියන්න. එක්සෑම් එකට පේපර්ස් දාන්න ඩොලර් නෑ. ඒකට හේතුව URC පොඩි මම බාධා කරන්නේ ඒකම මට ලැබුච්ච තොරතුරු අනුව ඊළඟ මාසවල විදුලි බිල එන්නේ නෑ. විදුලි බිල රිසිට් එකක් දීලා යන්නේ. කොළ නෑ. එතකොට මේ මාසෙත් ඇතම් තැන් වල එහෙමයි. එහෙම තමයි දැත්තේ. එතකොට මේක කොච්චර කඩාවැටීමක්ද කියලා පිළිගන්න ඕන කාරණේ. දැන් මේ වෙලාවේ ප්‍රශ්නේ උඩුදුවලා තියෙන වෙලාවේ සරපාෂ් සමුළුවක් තියලා ඉවරලා මාධ්‍ය සංදර්ශන තිබ්බයි කියලා ඕක හරියන්නේ නැහැ. දැන් මගෙන් ප්‍රශ්නයක් වශයෙන් යොමු කරා ඇයි ඒකට ආවේ නැත්තේ කියලා. ඔය සර්වපාෂ් සමුළු සම්බන්ධයෙන් මුලින්ම ප්‍රවණතාව ඉදිරිපත් කළේ ජාතික ජනබලවේගය. ඔය කොරෝනා ප්‍රශ්නේ වෙලාවේ ඇවිල්ලා එක තැනට ඇවිල්ලා මේක සාකච්ඡා කරමු මේ විශ්ලේෂණයෙන් ගොඩේමු කියලා. ඒක ජාතික ජනබලවේගයක් වශයෙන් අපි ඉන්න තැන යම්කිසි රටකට ආපදාවක් වෙන තැන අවස්ථාවක ඒ ආපදාවෙන් ගොඩේම සඳහා පක්ෂයක් වශයෙන් වෙන වාසි ලබා ගන්න ඕනේ නැහැ. ඒක අපි දන්නවා ඇමරිකාවේ වුණත් 9/11 ඇටැක් එක වෙන අවස්ථාවේ ඒ පක්ෂ දෙක බෙදලා හිටිය මිනිස්සු එක තැනකට ආවා. එක තැනකට ඇවිල්ලා ජාතික ප්‍රශ්නයක් වශයෙන් ජාතික විශ්ලේෂණයක් වශයෙන් කටයුතු කළා. මේ විශ්ලේෂණයේදීත් එවැනි නැඹුරුවකින් මේ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද ඔය පටන් ගත්ත ජාතික සර්වපාෂ් සමුළුව ඔබතුමා බලන්න. ඔය කොච්චර කල්යයිද? මේක මාධ්‍ය සංදර්ශනයක්. මේකෙන් උනේ දැන් පොඩි සතුටක් සහ පොඩි ප්‍රජාතාන්ත්‍රික නැඹුරුවක් පෙන්නවා. අපි මේක සාකච්ඡා කරලා කරමු කියලා. මේක ඉදිරියට ගෙනිච්චොත් ඒක හොඳයි. ඒක මං අසුභවාදීව දකින්නේ නැහැ. කොහොම හරි මේ රට මේ තියෙන අර්බුදයෙන් ගොඩ එන්න බලනවා නම් ඒක හොඳයි. දැන් බලමු ඔය කියන මේ රජය පත් වෙච්ච ආකාරය බලමුකෝ අපි. පත් උනේ කොහමද? පත් උනේ artificial intelligence, nano technology, robotics, smart agriculture ඔය වගේ විශාල කාරණා කියලා. ඒ වගේම වියත්මක හා සම්බන්ධිත වියත්මක හා බැඳුණු න්‍යායයන් එක්ක මට මතකයි මනෝජ් ගමගේ මහත්මයා එකලාවක බිමල් සහෝදරයා මේ එහා පැත්තේ ඉන්නකොට අදාළ NPP එකේ
ප්‍රතිපත්ති ප්‍රකාශය ඇදුවේ අවුරුද්දකින් කියලා කියනකොට එතුමා කිව්වා වියත්මංග අවුරුදු 3ක් ඕක සාකච්ඡා කරා කියලා. දැන් ඔබතුමාට පේනවනේ. ඒ හදපු වියත්මංග සාකච්ඡා කරපු අවුරුදු 3ක් සාකච්ඡා කරලා හදපු ප්‍රතිපත්ති ප්‍රකාශය සෞභාග්‍ය දැක්ම ෆේල් කියලා. දැන් ඔබතුමා දන්නවා. ඔය වියත්මංග දැන් අපිට පේනවා කෝට්ටේ පාරේ යනකොට බෝඩ් එකට විතර සීමා වෙලා තියෙනවා. ඒකත් දැන් ගලවලා දාන්න කියන්නේ. මොකද එතන එහාට දෙයක් නැහැ. අපි බලමු ඊළඟට මේ ප්‍රශ්නෙට මූලික වෙච්ච කවුද ජනාධිපතිතුමා පත් කරපු ගමන් පත් වෙච්ච ගමන් කවුද ලේකම් වුණේ? පී.බී. ජයසුන්දර. තමන්ගේ පක්ෂයම කට්ටිය 2015 දී කියනකොට ආර්ථික ඝාතකය කියලා තව කතාවක් තියෙනවා. ඒක තමයි විශේෂම කතාව. 2015 දී ඉගෙන ගත්තේ නැති පාඩම. ඒ පාඩම ඒ විදිහටම ආයි බරක් කරනවා. ඒ වැරදි පූර්වාදර්ශය ඒ විදිහටම ආයි කරනවා. පෞල් පාලනය, පෞල් ඥාතීන්ට පත්තියෙන් දීම ඒ සියල්ල විශේෂයෙන් හබවිච්ච කාරණා 2015 බිඳ වැඩිම තුල. හැබැයි ඒ විදිහටම දැන් නැද්ද? මාස 16ක් තුල මැතිවර අමාත්‍ය මණ්ඩල සංදෝෂණ 22ක් වෙලා තියෙනවා. ওই 22 හැම වෙලාවෙම කොයි හරි කෑල්ලක නාම රාජපක්ෂ මහත්තයා ඉන්නවා. ස්තුතියි. යළිත් ඔබ කැලණි දේශපාලනයේ කතාව සූරිය සමග අප අද දවසේදී සංවාදයට බඳුන් කරමින් සිටින්නේ රටේ මේ මතුවී තිබෙනා වූ සහ මතුවී තිබෙන අර්බුද වලට විසඳුම් සොයමින් අප ඉදිරියට ගමන් ගත යුතු මාර්ගය කුමක්ද යන්න පිළිබඳව විශේෂයෙන්ම අප එය වෘත්තීය ඇසකින් අද දවසේදී විශේෂයෙන්ම සංවාදයට බඳුන් කරමින් සිටින්නේ. අප තුන්වන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ ඔබ දන්නවා තුන්වන වටයත් දෙවන වටේ ආකාරයෙන්මයි ක්‍රියාත්මක වන්නේ. අප තුන්වන වටයත් ආරම්භ කරන්නට ආරාධනා කරන්නේ ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහත්මයාට. මම හිතනවා මේ වෙලාවේදීත් මම නැවත කියන්නේ විපක්ෂයක් හැටියට තමන්ගේ කාර්යය ඉෂ්ට කරන්නේ මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම මේවකමානුවේවත් තේරුම් ගන්නවා නම් ලොකු දෙයක් කියලා මම කල්පනා කරනවා. මොකද ඒකට හේතුව අපේ රටට මේ දේ කරන්න මේ ආණ්ඩුවට විතරක් බැන ඉඳීම තුමන්නේ අපිත් කියන්නේ සමහර තීරණ අරගත්ත ඒවා කල්වැඩි අරගත්ත විදිය. එහෙම නැත්නම් ඒ කරපුනේ සමහර දේශපාලඥයන්ට දීපු නිල්ධාරීන් දීපු වැරදි මේ මතය වැරදි දින්න උපදෙස් වැරදි. ඒ නිසා මේ ව්‍යසනකාරී තත්වයට යම් කිසි විදිහකින් දායක වෙලා තියෙනවා. නමුත් ඒක නිසා අපේ රට මේ තත්ත්වයෙන් පල්ලෙහාට යන්න දීලා විපක්ෂ කණ්ඩායමට පැත්ත කරලා ඉඳිය හැකිද? ඒගොල්ලන්ට පුළුවන්ද ඊළඟ එක අපිට දෙන්න අපි කරන්නම් කියලා? නෑ. මේ වෙලාවේදී කරන්න ඕනේ මේකෙන් ගොඩ එන්න එකමුතු වෙලා කටයුතු කිරීම. ඒක නිසා තමයි මම හිතනවා සමහර කට්ටිය කියනවා අපි තමයි මේ සර්වපක්ෂ සමුළුව ගැන කතා කළේ, අපි මේම කරන්න ඕනේ කියලා යෝජනා කළා. ඒ වෙලේ බැලුවේ නැති, කතා කළේ නැති හින්දා අපි එන්නේ නැහැ. මේක ඉතින් අර gedara තියෙන තරහවක් වගේ. අපි මං කියන දේ ඇහුවේ නැති හින්දා මං ඕන්නම් ඒකට සම්බන්ධ වෙන්නේ. එහෙම හඳ නැහැ. මේකට සහභාගී වෙලා කෙරෙනවද නැද්ද කියන එක බලන්නයි ඕනේ කරන්නේ. එහෙම නැත්නම් තමන්ගේ යෝජනාවන් කරන්න මොනවද කියන. දැන් මම හොඳම උදාහරණයක් කියන්න මම බලාගෙන මේ ඊයේ පෙරේද තිබුණු මේ අපේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත සම්බන්ධ තිබ්බේ ව්‍යවස්ථා ඒකට තිබ්බේ යෝජනාවට ගෙනාපු සංශෝධන සම්බන්ධ තිබ්බේ විවාදේ. බුද්ධිමත් ජේෂ්ඨ දේශපාලඥයන් හැටියට මේ දෙපක්ෂයේ ඒ කියන්නේ විපක්ෂයේ හිටිය දෙගොල්ලොම සමග ජල වේගයක් හෝ ඒවා JVP එකේ කන්තිය වේවා ඒ සියලු දෙනාම කතා කළේ මේකට වැරදි දෙයක් හැටියට. මහා පුදුම දෙයක් කතා කරන්නේ. මොකද ඒකේ කරපු දේ තමයි මාස 18 ඒක 12ට ගෙනීම, නීතිඥ ප්‍රජාවට ප්‍රවේශයක් තිබීම, ඥාතීන්ට ප්‍රවේශයක් තිබීම. එතකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන උපදේශක කාර්ය සභාවක් තිබීම, අප ගැනීමේ ක්‍රමවේද මේ සියල්ලම ඇති කළ තියෙද්දි ජාතික ජනබලවේගය කියනවා මේක වැරදි, අපි කරන්නේ අපි ඕක නෙවෙයි, ඕක බලාපොරොත්තු වෙන සම්පූර්ණයෙන් විසිර කරලා දාන්න ඕනේ. මේ අපිත් කියන්නේ ඒක විසි කරන්න නෙමෙයි, මේක මීට වඩා සංශෝධන යුතුයි. නමුත් මේ වෙලාවේදී දෙන දෙයට එකතුමුතු වෙලා කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණේ ඒ කටයුතු කරන සමග ජනබලවේගයේ වගේම එකතු වෙලා ඡන්දයක් ඉල්ලලා මේකට සම්පූර්ණ විරුද්ධ බැරි වෙලාවත් මම හිතලා බලන්න පියා මේක මේ සංශෝධන ගෙනාපු එක පරාජය වුණා නම් මොකද වෙන්නේ? නැවත වරක් අර පරතත්ත්වයට යන එකයි වෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ දේවල් විහිළු දේවල් නොකර මේක වෙනස් කළ යුතුයි. මේ තියෙන තත්ත්වයට අපි එකඟයි. නමුත් මීට වඩා දෙයක් මේකෙන් කළ යුතුයි. මමත් එතන ඉන්නවා. මේකේ තියෙන පාපොච්චාන්න ගැන මට හොඳට කතා කරන්න පුළුවන්. 89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ අයව නිකම් බොරුවට ගෙනල්ලා ඒ
අයට දුන්නු වදහිංසා අපි දන්නවා. ඒ නඩු වෙනුවෙන් මම පෙනී හිටියා. ඒ නිසා මම දන්නවා ඔය පාපොච්චාරණ වල කිසිදු වැදගත්කමක් නැහැ. නමුත් මේ වෙලාවේදී රජය ඒක ක්‍රියාත්මක කළේ නැහැ. ඒකට අපි කියනවා ඒක වැරදි. එහෙම කරපු නැති එක. නමුත් ඒක නිසා ඒ සංශෝධනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරත හැකි. ඒක අපේ රටට හොඳ දෙයක් කළේ. ඉතින් එතනදි බලන්නේ තමන්ගේ වාසිය සඳහා කියන්න නරකයි. මම කියන්නේ ඒ වගේ මේ ඉල්ලීම කරවහම ඇවිල්ලා අපි මේ ආර්ථික තත්ත්වයේ ගොඩ නගන්න මේ තත්ත්වයේ උඩ මේ කඩදාසි නැහැ කියලා කෑ ගහන්න ඕනේ. අපිට දැන් මේ වෙලාවේදී විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ඩොලර් සංඛ්‍යාව නැති වෙලා තියෙනවා. එතකොට අපිට මේ නැති වෙලා තියෙනවා මේ බලන්න අපේ රටට පැමිණිය යුක්‍රේනයේ සහ රුසියාවේ ඉන්න සංචාරකයින් නැවතිලා තියෙනවානේ. ඒක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේ අවාසනාවන්ත ඒකෙන් එනකොට ඒකට බැන්න. මේ එන්නේ කොරෝනා කාර්යෝගේ. ඊට පස්සේ දැන් ඒක නැති වුණාම හොඳ සතුටක් ලබනවා. එන්නේ නැහැ නේ එතනින්. එහෙම කුවකත්වයෙන් කටයුතු කරන්න නරකයි. අපිට සංචාරක ව්‍යාපාරයෙන් ඒ ටික ලැබෙන්නේ නැති වෙනකොට, ඒ ඩොලර් ප්‍රමාණය නැති වෙනකොට, ඊළඟට අපේ තියෙන ආදායම් වලින් උපයන දේවල්, රටෙන් උපයන දේවල් ඉදිරියට යන්නේ ගිහිල්ලා වෙනදාම් කරන්න ඒ රටවල ප්‍රශ්න තියෙනකොට මේක ලෝකේම තියෙන දෙයක් හැටියට ලෝක වසංගත තත්වයක් උඩ මුළු ලෝකෙටම බලපාලා තිබෙනවා. හැබැයි ඒගොල්ලෝ සූදානම්ෙන් සිටියේ හින්දා ඒගොල්ලන්ගේ පරිපාලනය කරගෙන යනවා. අපි සූදානම්ෙන් හිටියේ නැති නිසා අපි මේ ව්‍යසන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි ඔක්කොමලා දේශපාලනය කරපු කට්ටිය අපි සියල්ලම මේකට වග කියන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේකෙන් ගොඩ එමුයි කියන සංකල්පය ඇයි යන්නේ නැත්තේ? මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායකත් එක්ක මෙතුමන්ලා වැඩ කළේ නැද්ද? ඒ වැඩ කරන වෙලාවේ එතුමන්ලගේ දායකත්වය කොහොමද දුන්නේ? මේ ඔක්කොම ප්‍රශ්න විසඳුවද නැහැ. ඒ නිසා අපි කාගේ අතෙත් වැරදි වෙලා තියෙනවා. අපි අතින් යම් දේවල් පුච්චලා නැති කරලා දාපු නිසා ඒවයෙන් වෙච්ච දේවල් ගැන අපි පාපොච්චාරණ කරනවා. හැබැයි ඒව අමතක කරලා අපි මේක තැනකට ඇවිල්ලා නැවත වරක් මේ රටේ මේ සදාකාලික මේ ඇයට පාලනයේ ඉන්න නෙමෙයි මේ වෙලාවේ මැතිවරණයක් තියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නැහැ. මේ වෙලාවේ එකමුතු වෙලා කණ්ඩායමක් හැටියට කටයුතු කරලා මේ ව්‍යසනකාරී තත්ත්වේ නිසි පුද්ගලයාට තමන්ට හැකියාව තියෙන දක්ෂ ආර්ථික විශේෂඥයන්ව ගෙනල්ලා ඒ අයගේ උපදෙස් ලබාගෙන ඒ නිසි පුද්ගලයන්ට නිසි තැන දීලා කටයුතු කරන්න මේ අයගේ උපදෙස් අවශ්‍ය වෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන එක වැරදි. ඒ නිසා තමන්ගේ සතුට ලබන්න කටයුතු කරනවට වඩා මම ඉල්ලා සිටින්නේ මේ දේශපාලනඥයන් හැටියට විපක්ෂයේ කාර්යය මේ වෙලාවේදී රට ගොඩනැගීම මේ කෝටාබේ රාජපක්ෂට සහයෝගය දෙන්න නෙමෙයි. මම මෙතන ඉන්නෙත් මේ ආණ්ඩුව සම්බන්ධ කටයුතු කරන්න නෙමෙයි. නමුත් මම දකිනවා මේ වෙලාවේදී මෙතන තියෙන දේශපාලන පෙරලියන් නෙමෙයි කළ යුත්තේ. අපි ඔක්කොම එකතු වෙලා මේ තට ගොඩනගා ගන්න දරන උත්සාහයට යම් කිසි විදියකින් හෝ දායකත්වයක් දක්වන්න පුළුවන් නම් අන්න ඒකයි අපි කළ යුත්තේ කියලා මම කල්පනා කරනවා. ස්තුතියි ඔබතුමන්ට එරන්ද වැලියන්ගේ නීතිතුමනේ විශේෂයෙන්ම මතු කරන කාරණාව තමයි එතුමන් විපක්ෂයේ කිසියම් ආකාරයක අවස්ථාවාදී ලෙස බලය ඩැහැ ගැනීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක ඉන්නවා මිසක් මේ අවස්ථාවේ ජාතික වශයෙන් ඉටු යුතු කාර්යභාරය ඉෂ්ට කරන්නේ නැහැ කියන කාරණාව. යාල් මේ අර්බුද ආරම්භ වෙන අවස්ථාවේ ඉඳලම ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තුවේ හැන්සාට් වාර්තා ලබා ගත්තොත් බලා ගන්න පුළුවන්. විපක්ෂයේ සියලු දෙනා ඉතාමත් පැහැදිලිව මේ ක්‍රියාමාර්ග ගන්න කියලා. උදාහරණයක් වශයෙන් කාබනික වගාව මේ රටට හඳුන්වලා දෙද්දී අපි කිව්වා ඉතාමත් හොඳ දෙයක්. ඒක අවුරුදු 10ක් 15ක් කාලයක් පුරාවට කරන්න. කෝටාබේ රාජපක්ෂ මැතිතුමා කිව්වා නෑ එහෙම කරන්නේ නෑ. මේක අනිවාර්යෙන් කරන්න හමුදාව දාලා හරි මං කරනවා කියලා. අන්තිමට මොකද උනේ? ලංකාවේ ශ්‍රම බලකායෙන් 125ක් ඉන්නේ කෘෂිකර්මාන්තේ. අද ඒකත් ඉවරයි. ලංකාවේ ඩොලර් නැතුණත් අපිට වී ටික තිබ්බොත් හාල් ටික ගන්න පුළුවන්. අද ඒකත් ඉවරයි. එලෝල් ටික ඉවරයි. ලංකාවේ ඩොලර් ටික ලැබෙන්නේ කොහොමද? තේපොල් රබර් ටික පිටරට යවල්. අද ඒකත් විශාල වශයෙන් අඩු වෙගෙන යනවා. ඒතොර අපි කියන දේ ඇහුවේ නැහැ. ඊට පස්සේ අපි ඊටමත් පැහැදිලිව කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න. ඒ වගේම තමයි මේ ණය අපිට ගෙවා ගන්න බැරි තත්යකට එනවනම් ණය ප්‍රතිව්‍යුහගත කරලා මුලින්ම රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික දෙන්න. දැන් මේ රටේ බොහොමයක් බෙහෙත් වර්ග නැහැ. මේ රටේ අර ඉන්ධන ඒ වගේම ගෑස් අනිකුත් අත්‍යවශ්‍ය දේවල් නැත්තේ අපි කියපු දේ අහන්න නැතුව උද්දච්චකමට ගත්ත තීන්දුව නිසා. ඒ වගේම තමයි දැන් මේ කියනවා විපක්ෂයේ කියන දේ අහන්නේ නැහැ කියලා. පියාල් දන්නවද මීට දින දෙක තුනකට ඉස්සෙල්ලා බැසිල් රාජපක්ෂ මැතිතුමා යනවා ඉන්දියාවට. අඩුම ගානේ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්නෙත් නැතුව ඔහු විවිධ ගිවිසුම් වලට එළඹෙනවා ඉන්දියාවත් එක්ක ගිහිල්ලා. ලංකාවේ ආසත් දීලා, ලංකාවේ මුහුදක් දීලා, ලංකාවේ මහ පොළොවක් දීලා. ඊට පස්සේ කැබිනට් ආවරණයට යටත්ව කියලා ඒ ගිවිසුම් අත්සන් කළා මේ ඊයේ පෙර තිබ්බ කැබිනට් මණ්ඩලයට තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. මේක තමයි මේ රාජපක්ෂරුන්ගේ ස්වභාවය. ඔවුන්ට මේ විපක්ෂයේ සහයෝගය හෝ විපක්ෂයේ දැනුම ඔවුන්ට අවශ්‍යතාවය කෙසේ වෙතත්
ආණ්ඩුවේ ඉන්න කැබිනට් මණ්ඩලයවත් ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්වත් දන්නේ නැහැ මේ ආණ්ඩුව පක්ෂයේ ප්‍රබලව කරන්නේ මොකද්ද කියලා. ඒ නිසා තමයි විමල් වීරවංශ මැතිතුමා ප්‍රමුඛ 11 දෙනෙක් ඒ පක්ෂ නායකයෝ එළියට ගියේ. මේක තමයි යථාර්ථය. ඒ නිසා ආණ්ඩුවේ නායකයෝ විපක්ෂය එකතු කරගන්න ඉස්සෙල්ලා මුලින්ම කරන්න ඕනේ ආණ්ඩුව එකතු කරගන්න. ඊයේ දිනේ නිමල් ලංසා මැතිතුමා ඉල්ලාස් වුණා. ඒත් එක්කම තව මැති ඇමතුරු කියන තව කණ්ඩායමක් අයින් වෙන්න ඉන්නවා කියලා. මේක තමයි ආණ්ඩුවේ තත්ත්වය. ඒ නිසා කොලේ වහලා ගහන්න නැතුව මට නැවත වතාවක් කියන්න තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට ඇත්ත කියන්න. ඇත්ත කිව්වහම මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ නැහැ ප්‍රියාල්. බොරු බිල්ලොමවල බොරු කතන්දර කියලා ඒ බොරු කතන්දර බොරු සුරංගනා ලෝකත් එක්ක මේ රටේ ජනතාව රවට්ටන්න ගියාම එතන අර්බුද නිර්මාණය වෙනවා. ඒතර විපක්ෂයේ හැටියට අපිට පැහැදිලිවට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා රටේ ජනතාවට ඇත්ත පෙන්වන්නවත් ඒ ආණ්ඩුව මේ රට විනාශ කරන්නත් මේ රටේ ජනතාව විනාශ කරන්නත් කරගෙන යන ක්‍රියාමාර්ගයට විරුද්ධව අනිවාර්යයෙන් නැගී සිටින්න එනවා. වෙන මොකද්ද ප්‍රියාල් කරන්නේ? අනික මේ ප්‍රියාල් විපක්ෂයට අවශ්‍ය නැහැ රටේ මිනිස්සුන්ව පාරේ තියන්න. ඔයා බලන්නකො හන්දියක් ගන්න කොහොමත් මිනිස්සු ඉන්නේ පෝලිං වල. පෝලිං වල ඉන්න මිනිස්සු ආණ්ඩු පෙරලන පෝලිං වල ආවට අපිට කරන්න දෙයක් නැහැ. මිනිස්සු කොහොමත් ඉන්නේ පෝලිං වල. මිනිස්සු හෙන ඉල්ලනවා. මම ඒකයි ඉස්සෙල්ලත් කිව්වා අපේ යුවාද සිල්ලා ගුරුතුමා මේ තාමත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ආණ්ඩුව වාසනාවන්ත වෙන්න ඕනේ කියලා. රටේ ලක්ෂ 200ම ආණ්ඩුවට ජාති අමතර වෙලා. ඉතින් ඒක තමයි රටේ ඇත්ත தත්ත්වය. ඉතින් ඒ නිසා මේ ජනතාව වෙනුවෙන් ඉතාමත් පැහැදිලිව ඒ ජනතාවට වක්කින් විපක්ෂයක් හැටියට ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක අපේ වක්කීම. ප්‍රියාල් මේ අවුරුද්දේ ආදායම ආණ්ඩුවේ රුපියල් බිලියන 1600 වියදම කීයද? රුපියල් බිලියන 5800. එතකොට මේ වෙනස කොහොමද හොයාගන්නේ? ඒ වෙනුවෙන් තමයි ගිය අවුරුද්දේ රුපියල් ට්‍රිලියන 1.3ක් අච්චු ගහලා. මොකක්ද ඒකෙන් වෙන්නේ? දැන් මෙතුමල්ලා ඒවා හොඳටම දන්න බුද්ධිය මෙතුමල්ලා කිව්වා කියලා මේ ආණ්ඩුවේ ඉන්න උදවි ඒව අහන්නේ. මේ රටේ ඉන්න විද්වත්තු ඔක්කොම කියන රුපියල් ඔහම අච්චු ගහන්න එපා කියලා. රුපියල් අච්චු ගහන්න රුපියලේ වටිනාකම නැති වෙනවා. ඒගොල්ලෝ කියන්නේ අර නූතන ආර්ථික නූතන මූල්‍ය න්‍යාය අනුව මුදල් අච්චු ගන්නවා කියලා. එහෙම කරන්නේ ඇමරිකාවේ ජපානයේ. ඔබට මම අතුරු වේලාවක් දෙන්නම් මේ වෙනුවෙන් දැන් අපි දැක්කනේ ඔය කාරණා වෙනුවේදී විශේෂයෙන් ලංකාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ඉන්න විශේෂිතයෙක් හැටියට සලකන වර්තමාන මහ බැංකු අධිපතිතුමන්. ඒ වෙලාවේ කොහොම නෑ පැහැදිලි කිරීමක් එක්ක මේ මුදල් අච්චු ගැසීමෙන් කොයි වෙලාවත් උද්දමනය වැඩි වෙන්නේ නැහැ කියලා. දැන් උද්දමනය වැඩි වෙලා නැද්ද? මහ බැංකු අධිපතිතුමා කියන්නේ ඩොලරුත් තියෙනවා කියලා. දැන් ඩොලර් තියෙනවා. ඩොලරුත් නැහැ. උද්දමනය වැඩි වෙලා නැද්ද? ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අංක දෙකට උද්දමනය ගිහිලා තියෙනවා. මේ නූතන මූල්‍ය න්‍යාය භාවිතා කරන්නේ ප්‍රියාල් ඇමරිකාවේ ජපානයේ. මොකද උන්ට දැවැන්ත ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා. අපේ රට මේ මෙච්චර ආර්ථිකය කඩාවැටෙන වෙලාව තවත් රුපියල් අච්චු ගහන රුපියලේ වටිනාකම කොහොමද පහළ යනවා? මේක තමයි යථාර්ථය. රුපියල් ට්‍රිලියන 1.3ක් ගිය අවුරුද්දේ අච්චු ගහලා. දැන් ඔබ හිතන්න ප්‍රියාල් හරි සරල දෙයක් මම ඔබට කියන්නම්කෝ. ඔබ මට මේකට උත්තරයක් දෙන්නකෝ. ඔබ ගාව තියෙන රුපියල් 160ක්. ඔබේ වියදම් 580. දැන් ඒක කොහොමද පියව ගන්න කියලා මට කියන්න බෑ. පැහැදිලිව. පියව ගන්න බෑනේ. කරන්න තියෙන එකම දේ වියදම අඩු කරගන්නේ. වෙන කරන්න දෙයක් නෑ රටේ මිනිස්සුන්ට ඇත්ත කියලා වියදම අඩු කරගන්න. එහෙම නැතුව වියදම වැඩි කරලා අර බියගම මේ මුදල් අච්චු ගහන ෆැක්ටරිය තියෙනවා කියලා ඒක රුපියල් අච්චු ගහලා වැඩක් නෑ. එතන ප්‍රශ්නයක් වෙන්නේ කොයි වෙලේ හරි රුපියල් අච්චු ගහන කොළ ටික ගේන්නත් අර විභාග ප්‍රශ්න පත්‍ර අච්චු ගහන කොළ ගේනවා වගේ ඩොලර් ටික නැතුනහම අන්න එදාට රුපියල් අච්චු ගහන එක නවතී. දැන්ට ජාත්‍යන්තර මූල්‍ය අරුමුදලෙන් පවා මොවුන්ට නිර්දේශ කරලා තියෙන රුපියල් අච්චු ගහන එක නවත්තන්න කියලා. කියන්නේ යන්නේ ඊයේ ඩොලර් බිලියන 14ක් අච්චු ගහලා. මේක තමයි මොවුන්ගේ ඇත්ත. එහෙම පුළුවන් තරම් මේ රට දංගයට ඇදගෙන යද්දි මේ රටේ මිනිස්සු මහපාරට දාලා පෝලිං වල තියෙද්දි අපිට කියන ඒ වලට අත උස්සන්න කියලා. කොහොමද ප්‍රියාල ඒ වලට අත උස්සන්නේ? ස්තුතියි ඔබතුමන්ට. අපි තුන්වනට ඊළඟ අවස්ථාව සඳහා අර්මානුචිකමගේ නීතිඥතුමන් වෙත එන්නේ. දැන් මේ මතු කරපු කාරණාව විශේෂයෙන්ම මුදල් අච්චු ගැහිමත් එක්ක රට තුළ උද්දමනය වැඩි වෙයි කියන කාරණාව හැම වෙලාවෙම කතා කළා. ආණ්ඩුවට බොහෝ දෙනෙක් විශේෂයෙන්ම විපක්ෂයටත් වඩා ආර්ථික ශේෂ්ඨය තුළ හිටපු විද්වතුන් කිව්වා මේ කාරණාව කරන්න එපා කියලා. නමුත් ආණ්ඩුවට ඒක නතර කරගන්න බැරි වුණා. එන්නේ එහෙම බැලුවාම මේ මතුවලා තියෙන අර්බුදය ඇත්තටම කොරෝනා අර්බුදය සහ ඒවත් එක්ක මතුවෙච්ච යම් සාධාරණ හේතුන් ටිකක් තියෙනවා. ඊට මෙහාට ගිය ආණ්ඩුව නිර්මාණය කරගත් අර්බුදයකුත් තියෙනවා නේද? මම ප්‍රියාල් මගේ කතාව ආරම්භයේදීම කිව්වා, ඒ වගේම අතරමැදදීත් කිව්වා මෙතන 100% ආණ්ඩුව ගත්ත තීරණ නිවැරදි නිසා කියන මතයක මම ඉන්නේ නැහැ කියලා. එතෙන්දී කොරෝනා මතින් මතුවෙච්ච අර්බුදය විශේෂයෙන්ම දැන් පහුගිය වසරේ අපි දැක්ක මේ වසර දෙක තුල මේ රට වැඩිම තිබ්බේ වහලා. එතකොට මේ ආර්ථිකයක් මේ රටේ ක්‍රියාත්මකුත් නැහැ. ආර්ථිකය එකතැන තිබ්බේ. එතකොට විදේශ විනිමය කියන දේවල් අපිට ලැබුණේ නැහැ. එතකොට මේ තත්ත්වයත් එක්ක අර්බුදේ මතු වුණාම එතෙන්දී ඔය ගත්ත ඇතැම් තීරණවල අඩුපාඩු පැහැදිලිවම තියෙනවා. මම ඒ තර්කය ගොඩනගන්නේ සමාවෙන්න පුතුන්ට බාධා කරනවා. ගොඩනගන්න මෙන්න මේ කාරණාවත් එක්ක දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා බංග්ලාදේශය, මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා පාකිස්තානය. නමුත් ඔවුන් අපිට ණය දෙන්න තැනට එනවානේ.
නෑ ඒක තමයි ප්‍රියාල් කියන්නේ. ඒකට හේතුව තමයි මේ වසර දෙක තුල සිද්ධ වෙච්ච ක්‍රියාදාම විතරක් නෙමෙයි. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ රටක් විදිහට හිටිය ප්‍රතිපත්තිය. දැන් අපිට රටක් විදිහට ප්‍රතිපත්ති නෑනේ ප්‍රියාල්. රටක් විදිහට ආරක්ෂක ප්‍රතිපත්තියක් තියෙද අපිට නෑ. රටක් විදිහට ආර්ථික ප්‍රතිපත්තියක් තියෙද අපිට නෑ. රටක් විදිහට අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙද අපිට නෑ. රටක් විදිහට අපිට කිසිම ප්‍රතිපත්තියක් නෑ. රටක් විදිහට කිසිම ජාතික ප්‍රතිපත්තියක් අපිට නෑ. එක්සත් ජාතික පක්ෂයේ පාලනයට එනකොට ඔවුන්ගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් එනකොට ඒ ප්‍රතිපත්තිය මාරු කරනවා. පස්සේ ගන්න පුළුවන්. දැන් ආණ්ඩු කරන්නේ කවුද අපිද? නෑ ඒක තමයි දැන් අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ බැලියංග මහත්මයා දැන් වෘත්තීය වේදිකේ මම අපි ප්‍රශ්න දෙකම අවුරුදු 3ක් දැන් ඔබතුමාලා ආණ්ඩු කරන සමායන අපි ප්‍රශ්න දෙකම එක වෙලාවක ගන්න ඔබතුමාට අතේ කාලයක් දෙන්න. මට තප්පරයක් දෙන්න. දැන් අවුරුදු 3කට ආසන්න ප්‍රමාණයක් එනවා මේ ආණ්ඩුව ඇවිල්ලා. ඔබතුමා කොයි දිහට දැක්කද ආර්ථික ප්‍රතිපත්තිය හදන්න, ආරක්ෂක ප්‍රතිපත්තිය හදන්න, අධ්‍යාපන ප්‍රතිපත්තිය කොහේ හරි සාකච්ඡාවක් තියෙන දැක්කද? ඒකට විපක්ෂයට ආරාධනා කරන කොහේ හරි දැක්කද? නැහැ. දැන් අපි විපක්ෂයේ උදවිය ආණ්ඩු කරනවා වගේ තමයි දැන් ආණ්ඩු උදවිය නිකන් අපිට කතා කරන්නේ. දැන් ආණ්ඩු කරන්නේ අපි නෙමෙයි. මෙතුමන්ගේ ප්‍රශ්නටත් යමු. අපි දෙකටම එකවර උත්තර දෙමු. මනෝජ් ප්‍රශ්න යමු. ඔබතුමාට අනිවාර්යෙන් කාලයක් ලබා දෙනවා. ඔබතුමාගේ මුවින්ම ඔය කතාව අහන්න ලැබීම ගැන සතුටු වෙනවා. මම පිරික්සනකොට ඔබතුමා පෙර කරපු සාකච්ඡාවක නිමාර් සහෝදරයා මෙහා පැත්තේ ඉඳගෙන ඔබතුමා කිව්වා අවුරුදු 3ක් වියත්මක පරිදේශන කරලා විශ්ලේෂණය කරලා තමයි තිබෙනවා. කළා තමයි ඔය සෞභාග්‍ය දැක්ම හැදුවේ කියලා. දැන් ඔය කියන ආකාරයට ජාතික ප්‍රතිපත්ති නැති ප්‍රශ්නේ ඔබතුමා මෙච්චර උරුප්පල දක්වනවා නම් ඔබතුමාට තිබෙනවා අවුරුදු 3 වියත්මකත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා. ඔය ජාතික ප්‍රතිපත්ති හදන්න. ඔබතුමාලා දැන් පාණ්ඩු කරන්න බාරගත්තේ. 69 ඡන්ද දුන්නා ඔබතුමාලට. නෑ මට තියෙන ප්‍රශ්නේ ඔබතුමා මේ රටේදී හිටියේ කියලා. අවුරුදු 3න් අවුරුදු 2කට ආසන්න කාලයක් මේ රට වහලා තිබ්බද නැද්ද? ඒක ඔබතුමාලා ආවේ නෑ නෑ මේ අවුරුදු 3න් මට කියන්නේ මේ රටේ මේ අපි බුදියගෙන හිටියේ නෑනේ. ඔය පෞගිය අවුරුදු 2 කාලය තුල මේ රට වැඩියෙන්ම වසර මාස කීයක් වහලා තිබ්බද? නෑ ඒක නෙමෙයි වහලා තිබ්බද? ඒක නෙමෙයි කතාව. ඔබතුමා දැන් කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් හදපු නැති ප්‍රශ්නේ ඔබතුමා කතා කරන්නේ. එහෙනම් ඔබතුමා සෞභාග්‍ය දැක්ම හදන අවස්ථාවේ ඔබතුමාලා තිබ්බනේ ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් ඒ සෞභාග්‍ය දැක්ම මේක යෝජනා කරන්න. මේ ජාතික ප්‍රතිපත්තිය වශයෙන් කරනවා කියලා. දැන් මේකයි ප්‍රියාල් සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්තිය ගණනාවක් තිබ්බ එක ඇත්ත. දීර්ඝ කාලයක් සාකච්ඡාලා හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබුණා මේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන්න සුදුසු කාලයක් හරි කාලයක් ලැබුණෙත් නෑ ආණ්ඩුවට. අපි ඒකත් පිළිගන්න ඕනනේ. මම මේ කියන්නේ ඒ කාලේ ලැබුණ නැහැ කියලා අපි මේ නිදාගෙන හිටියේ නෑනේ. පෞගිය වසර 2ක කාලෙදී ආපස්සට ඇරලා බැලුවම මේ වසර දෙකේ වසර එකමාරක් විතර මේ රට වහලා තිබ්බේ. මේ රට ඇරලා තිබ්බේ නෑ. රටේ යාන්ත්‍රණේ ක්‍රියාත්මක වුණේ නෑ. අපි ෆ්‍රීස් වෙලා වගේ හිටියේ. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ දැන් මගේ උගත් මිත්‍රයෝ දෙන්න තව කාරණයක් මේ විතර පැහැදිලි කරගන්න ඕන. මෙතන තව කාරණයක් මගේ උගත් මිත්‍රයෝ දෙන්න පැහැදිලි කරගන්න ඕන. දැන් ඔබතුමාලා අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ දේශපාලඥයන්ගේ කුණු හොදන්න නෙමෙයි. අපි යම් තැනකට ඇවිල්ලා ඉන්නේ අපි යම් දේශපාලන ප්‍රතිපත්ති තියෙනවා. මටත් තියෙනවා ඔබතුමාටත් තියෙනවා. හැබැයි මම මේ ප්‍රතිපත්තිය නෑ කියන තැන ප්‍රියාල් කිව්වේ අද අපි මෙතනින් නැකිట్లా සුපුරුදු දේශපාලඥයෝ විදියට රණ්ඩු වෙලා ගිහිල්ලා වැඩක් නෑනේ. මේක හෙටින් අමතක වෙනවා. අඩුම තරමේ අපි මතයකට එන්න ඕන මේ රටේ ආර්ථික ප්‍රතිපත්තියක් නෑ, ආරක්ෂක ප්‍රතිපත්තියක් නෑ, ජාතික ප්‍රතිපත්ති නැති එක ගැන අපි මේ හඬක් නගලා අඩුම තරමේ දැන්වත් මෙච්චර කාලයක් තිබ්බේ නෑ, පෞගිය අවුරුදු දෙකේ තිබ්බේ නෑ, අවුරුදු 40 තිබ්බේ නෑ කියන එක නෙමෙයි. දැන්වත් මේක ඇති කරේ නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑ. මොකද අපි වැටෙන්න ඕන බරපතලම දැන්ට වැටලා තියෙන්නේ. මට විනාඩියක්. ඒතකොට මේ දැන් ඔබතුමා කියන කාර්යයක් අපි පිළිගන්න අද වෙනකන් ඒක කරගන්න බැරි වුණානේ දේශපාලඥයෝ වැරදි. දැන් අපේ මෙතුමා ජනාධිපති නීතිඥයෙක්, ඔතුමා දේශීය නීතිඥයෙක්. කියන්නේ හෙටවත් ගිහිල්ලා කියන්න පුළුවන් දාණ්ඩුවට මේක පටන් ගන්න. මොකද අපිට කියන්න බෑනේ. අපිට හිතවත්කම් අපි දන්නේ නැහැ. හෙට කියන්න පුළුවන් හෙටවත් අඩුම ගන්න ඔබ දෙබලට ගිහිල්ලා මේක හදන්න. ඒතකොට අපි ඊළඟ පාර මේ වගේ සංවාදයක් ආවම එතනදී ඒතකොට ඔබතුමා කියන්න ඕනේ නැහැ නේ මම හිතන්නේ ඒකට උත්තරයක් දෙන්න ඔබතුමා මාව සම්බන්ධ කරපේ. දැන් අධිකරණ ශාස්ත්‍රය ගන්නකො දැන් අපි මේ ආර්ථිකයේ ඩොලර් ගැනමනේ මේ කතා කරන්නේ. දැන් අධිකරණ ශාස්ත්‍රය ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? අධිකරණ ශාස්ත්‍රයේ තියෙන දේවල්ට අපි කියලා තියෙනවා. ඒවා දේවල් වලට ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. අද කොතරම් ඒ දේවල් වෙනස් කරලා අධිකරණය කියන්නේ මම ඒක නෙමෙයි කියන්නේ. ඒ කතාව කරන්න ඒකත් ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය අපි රටේ දැන් මගේ කාලේ අවශ්‍ය නැහැ. මෙතුමා කතා කරේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, ආරක්ෂක ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය. ඉතින් එතකොට දැන් මෙතුමල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥවරු හැටියට යාණ්ඩුවට මෙතුමල්ලාගේ වැරද්දක් නෙමෙයි. මේ දැනුම තියෙන මං කියන්නේ මගේ ගුරුවරයා මෙතුමා. මම මෙතුමත් විවාද කරන්න කැමති නෑ. වැඩේ තියෙන්නේ මේ දැනුම වියත්මගත් ආවා. සෞභාග්‍ය ගේනවා කියලා ආව. දැන් සෞභාග්‍යයක්වත් අපිට ගන්න නෑනේ. වැඩේ තියෙන්නේ ඡන්දේ ගන්නකම් විතරයි මේගොල්ලෝ තියන් ඉන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ කියන එක අහන්නේ නෑ. මේගොල්ලෝ කියන එක අහනවල අද අපේ රටට මෙහෙම වෙන්නේ නෑ. මම හිතන්නේ අද දවසේ සර්වපාක්ෂික සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඔබතුමාගේ නායකයා කියපු තැනකින්ම මම පටන් ගන්නවා.
එතුමා කියනවා තවදුරටත් අපි ආපස්සට ගැන කතා කර කර හිටියොත් දැන් අපි සමජන සමජන කමන්නේ කියමුකෝ. හරි. දැන් කොහොමින් හරි හිටපු ඔබතුමා හිටු නියත එතුමා කියනවා තවදුරටත් අපි මෙතනට ආවේ පරණ දේවල් ගැන කතා කරන්න නෙමෙයි. අපි අලුත් විදියට හිතලා මේ ප්‍රශ්න වලින් ගැලවෙමු කියලා. එහෙමනම් අන්න එතන ඉඳගෙන මම කියනවා දැන් ඔබතුමා කිව්වනේ මෙච්චර කල් ප්‍රතිපත්තියක් හැදුන්නේ නැහැ කියලා. දැන් වේදිකාවක් නිර්මාණය කරලා තියෙනවානේ. සර්වපාක්ෂික සමුළුව කියලා වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වේදිකාවේ තුල ඔතෙන්ට ගිහලා අණ්ඩු කුමාර දිසානායක මහත්මයා කතා කරොත් තමන්ගේ අදහස් ටික කිව්වොත් මේ රටේ ජනතාව දකිනවා. ඔතෙන්ට ගිහලා රනිල් වික්‍රමසිංහ මහත්මයා අද දවසේ කරපු කතාව ගැන ජනතාවගේ ප්‍රසාදයක් තිබුණා. මොකද එතුමා කතා කරපු දේවල් යහපත් ගුණාංග දැක්කා. ඔතෙන්ට සජිත් ප්‍රේමදාස මහත්මයා ගිහිල්ලා යහපත් දෙයක් කිව්වොත් ඒක මේ රටේ ජනතාව දකි. මේකට හොඳම උදාහරණය තමයි ප්‍රියාල් වින්සන් චර්චිල් දෙවන ලෝක යුද්ධයේදී මේ වගේම රටේ සියලුම නායකයන් එකතු කරලා සාකච්ඡා මේසයක් ගැඳෙව්වා. එතනදී ඒ රටේ නායකයෝ ගියා. හැබැයි ඊළඟ මැතිවරණයේදී වින්සන් චර්චිල් නෙමෙයි ජයග්‍රහණය කරේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ විපක්ෂය යම්කිසි ආකාරයේ පූර්ව නිගමනයක ඉන්නවා. දැන් අපි ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරොත් ඊළඟ සැරේ අපිට වැඩේ ගන්න බැරි වෙයි. අපිට බලය ගන්න බැරි වෙයි. ඒක නිසා මම මේ රටේ ජනතාවට එකක් කියනවා. අවසාන වශයෙන් මේ කතාවේදී මගේ අවසාන පණිවිඩය තමයි මේ සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවන කිසිම දේශපාලඥයෙකුට කවදාකවත් ඡන්දෙ දෙන්න නරකයි. මොකද හේතුව මේකට සහභාගී නොවෙනවා නම් ඔවුන්ට සැබෑ ඌමනාවක් නැහැ මේ රට වැටිලා ඉන්න අගාධයෙන් ගොඩ ගන්න. ඔවුන්ට ඌමනාව තියෙන්නේ පාරට බහැලා මිනිස්සු උසු ගන්නවලා කොහොමින් හරි ආණ්ඩුව පෙරලලා බලය ලබා ගන්න විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ ජනතික ජනබලවේගයේ മന്ത്രിනි හරිනි මහත්මිය පහුගිය දවසක කියනවා ඉතා පැහැදිලිව මේ අර්බුදය අපි ආවත් ගොඩ ගන්න බෑ කියලා. හැබැයි මං හිතන්නේ ජාතික ජනබලවේගයේ ናයකයා නම් ඒක පිළිගන්නේ නැහැ. නමුත් එතුමියට අපි ස්තුතිවන්ත වෙනවා. උගත් මහාචාර්යවරයෙක් විදියට එතුමිය කිව්වේ සත්‍ය. මේ අර්බුදේ මේ කාටවත් හිටි හැටිය ගොඩ එන්න බෑ. මේ ගොඩ එන්න නම් දීර්ඝ කාලීන සැලසුමක් අපිට අවශ්‍යයි. ඒ සැලසුම ගේන්න නම් අපි අවංකව කැපවීමක් කරේ නැත්නම් වෘත්තීය වේදීන් විදියට අපිත් දේශපාලඥයන් විදින ඔවුනුත් කැපවීමක් කරේ නැත්නම් අපි හැමෝම වලට යනවා. මේ රටත් වලට යනවා. මතක තියාගන්න මේ රට වලට ගිය දවසක ඔය කියන 225 කවුරුත් නෙමේ වලට යන්නේ. පක්ෂ පාට ભેදයක් නැතුව මේ ඔබ අපි වගේ සාමාන්‍ය ජනතාව හැමෝම මේ වලට වැටෙනවා. ඉතින් ඒක නිසා සැබෑලෙසම මම නැවතත් කියන ජනතාවට ආදරයක් තියෙනවා නම් මේ වෙලාවේ අපිට හොඳ අවස්ථාවක් ලැබෙලා තියෙනවා ජනතාවට රටට ආදරේ මිනිස්සු කවුද කියලා බලා ගන්න. ඒක නිසා ඔය සියලුම අදහස් ටික ගිහිල්ලා මේ රටේ ජනතාවට පේන්න අර සර්වපාක්ෂික සමුළුවට ඉදිරිපත් කරන්න. එතනදී ඒකට අහුම්කම් දුන්නේ නැත්නම් බහැලා එළියට එන්න. ඒතකොට ජනතාව තීරණය කරයි බොරුවක්ද කරේ මාධ්‍ය සංදර්ශනයක්ද කරේ කියලා. ඒක නිසා පූර්ව නිගමනවල ඉන්න එපා කියන තැන මං ඉන්නවා. ස්තුතියි එතුමන් විශේෂයෙන්ම දිගින් දිගට මතු කරපු කාරණාවක් තමයි අකලංක උගත නීතිඥතුමනි සර්වපාක්ෂික සමුළුවක් මුලින්ම ඉල්ල හිටියේ ජාතික ජන බලවේගය සහ ඊට පස්සේ විශේෂයෙන් විපක්ෂ කණ්ඩායම්. නමුත් මේ වෙනකොට විපක්ෂයේ ඉන්න ප්‍රබලම සමාජිකයන් විශේෂයෙන් පාර්ලිමේන්තුවේ වැඩි සංයුතිය සහිත විපක්ෂ කණ්ඩායම් ඒ තුල නැහැ. ස්තුතියි. ඔබතුමා ඇසූ ප්‍රශ්නය පියල් මහත්තයා ඇසූ ප්‍රශ්නය තමයි මනෝජ් ගමගේ මහත්තයා කතා කරපු කාරණයට උත්තරයක් වශයෙන් කිව්වොත් එහෙම ඔය සර්වපාක්ෂික සමුළුවට මුලින්ම යෝජනා ඉදිරිපත් කරේ අපි. ඒව ගත්තේ නැහැ. ඒ තිබ්බ උද්දච්චකමට ගත්තේ නැහැ. ඒව අපිට පුච්චල් දාන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ ගත්තේ නැතු මීට අවුරුදු 1.5 2කට ඉස්සෙල්ලා අපි ඉදිරිපත් කරපු දේවල් කොවිඩ් පටන් ගන්න අවස්ථාවේ ඉදිරිපත් කරපු දේවල් කිසිම විදියකින් ඒකට අවධානය යොමු කරෙත් නැහැ. කිසිම විදියකින් ඒකට සවිඥාණ ගුණේ නැහැ. දැන් ඔබතුමාලා කියනවා මේ ටේබල් එකේ ඉඳගත්තොත් එහෙම තමයි ඔන්න ජනතාව වෙනුවෙන් හිතන්නේ. එහෙම නැති අයට ඡන්ද දෙන්න එපා කියලා. ඒ සම්බන්ධ ජනතාව තීරණය කරයි. ඊළඟ කාරණේ අපි බලමුකෝ මේ ගෝඨාභය මහත්තයා බලයටපත් උනේ කොහොමද කියලා. එතුමා ආවේ ජනාධිපති වෙලා අස්සම් කළා පෑනේ කොපුව දාලා ඒක පැත්තකින් තියලා අගමැතිතුමාටත් අස්සම් කරන තැන පෙන්නලා හරි ටයිකෝට අදින සංස්කෘතිය වෙනස් වෙලා අත්කොට කමිස ඇඳලා ඒ වගේ සුබවාදී නැඹුරුවකින් තමයි ජනතාව සාටකේ දාගන්න නැතුව ඒක ඉතාල විශේෂයි. මොකද 2015 තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ওই පෞල් පාලනය කියන ප්‍රශ්නේ. පෞලක් ඇතුලේ පාලනය වෙන්නේ කියලා. දැන් ඒකෙම වෙලා නැහැ. දැන් ඔක්කොම පෞල තමයි. පවුලක් නෙමෙයි දැන් බැසිල් විතරයි. ඒ හින්දා ඒ තත්ත්වෙ එහෙමම තියෙනවා. එතකොට ඒ වගේ සුබවාදී නැඹුරුවකින් ආරම්භ කරාම මිනිස්සු ආවා. මිනිස්සු පිටරටෙන් ටිකට් අරගෙන ආව ලංකාවට. පොලිමේ ආවා. මිනිස්සු ඒ වගේම ඡන්දෙන් පස්සේ
ඒ පිබිදීමට 69ක් ඉල්ලපු පිබිදීමට චිත්‍රයන්ද පාරක් ගානේ පෝලිම් ගහලා චිත්‍රයන්ද එක්කෙනෙක් ගාදී අඳිනකොට ඊළඟ පාර අදින එක්කනට අවකාශයක් දෙන්න ඉල්ලීම් කරා. ඒ වගේ නබරුවක් තිබ්බේ. ඒක මම සහැල්ලුවට ගන්න කාරණා නෙමෙයි. 69 ලක්ෂයක මිනිස්සු විශ්වාස කරා යහපාලනය කියන ආණ්ඩුවට බලය දුන්න 62කින් 62කින් බලය දුන්නා. මෛත්‍රීපාලටයි අගමැතිතුමාටයි රනිල් වික්‍රමසිංහටයි. හැබැයි ඔවුන් සත පහට ගණන් ගන්න නැතුව ඩීල් දේශපාලනය කරලා අවශ්‍ය දූෂිතය වංචා කරා කිව්ව මිනිස්සුන්ව දැම්මේ නැහැ. කිසිම දෙයක් නීතිමය පාලනය සම්බන්ධ කිසිම දෙයක් කරේ නැහැ. කරේ තුනට පස්සේ මිනිස්සුන්ට වෛරය තිබ්බා. මිනිස්සුන්ට ප්‍රශ්නේ තිබ්බා. ප්‍රශ්නෙට 62ට 69කින් ඡන්ද දුන්නා. හැබැයි මොකද උනේ? පත් වෙලා පළමු පැය 24:36 යනකොට ඔය විනයගරුක රටක් හදන්න තිබ්බ නායකතුමා උසාවියෙන් දඩයක් ලක්ෂ 5ක් ගෙවන්න සරත්වෙන් සිල්ල මහතා තීරණය කරපු පී.බී. ජයසිංහ දැම්මා ලේකම් කළා. ජෝන් කිල්ස් කේස් එකේ නඩුවේදී. ඔහුට ඒකම වෝනින් එකක් දුන්නා ශේෂ්ඨාධිකරණේ. ආයි කිසිම රාජ්‍ය තනුරක් බාර ගන්න එපා කියලා. වා සුදුසු නෑ කියලා කිව්වා. එවන් රටේ තියෙන උත්තරීතර අධිකරණයෙන් අග්‍රමිනිස්ත්‍රකාරතුමා එහෙම අවවාදයක් කරපු මිනිස්සයව පත් කරා ජනාධිපති ලේකම් කළා. ඉතින් ඒ වගේ නායකයෙක්ගෙන් මේ රටේ මූල්‍යමය විනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බලාපොරොත්තු වෙන්න බෑ. ඒක තමයි සත්‍යය. හැබැයි මේක සම්බන්ධයෙන් මේ අවුරුදු 74ත් එහෙම තමයි. ඔබතුමා බැලුවොත් එහෙම පැන්ඩෝරා පේපර්ස් වල නිරූපම රාජපක්ෂ නම තියෙනවා තමයි. තිරුකුමාරගේ නම තියෙනවා තමයි. නඩේෂන්ගේ නම තියෙනවා තමයි. හැබැයි ඒ වගේම නඩ තියෙනවා පාස්කර්ලිංගම්ගේ. මෙතුමාත් මෙතන ඉන්නේ ඉඳ මම කියන්නේ. ඒ කියන්නේ පාස්කර්ලිංගම් කියන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ කාලේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් වශයෙන් ඉන්නකොට නැත්තම් අගමැතිතුමා රටේ නායකයා ප්‍රේමදාස මහත්තයා ඉන්නකොට භාණ්ඩාගාර ලේකම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාලේ දැන් ලේකම්. ඒ මිනිස්සයා ඒ කියන්නේ රටේ ප්‍රධානම ආණ්ඩුවේ තනතුරක් දර මිනිස්සයා. පැන්ඩෝරා පේපර්ස් නම තියෙනවා. එතකොට මේ රටේ ආණ්ඩු බලය ලබාගෙන ඒකේ තනතුරු ගත්ත නිලතල ගත්ත මිනිස්සු තමන්ගේ ධනය වැඩි කරගෙන තියෙනවා නම් නීති විරෝධී විරිහද ඒක මේ අවුරුදු 74 තුර මෙහෙමයි. මේ පහෙන් පාට නිල් කොළ පවුල් තුරයි පාලනය කරලා තියෙන්නේ මේ රටම. දැන් ඇති මිනිස්සු නැවුම් බලාපොරොත්තුකින් මේ රටේ මේ 69 ඡන්ද දුන්නේ. අච්චර බලාපොරොත්තු ඡන්ද දීලි වෙලා මිනිස්සුන් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර පෝලිං වලින් මිනිස්සු ඇවිල්ලා ඡන්ද දුන්නේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඩීසල් පෝලිමේ, පෙට්‍රල් පෝලිමේ, භූමිතෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ ඉන්න. ඒතොර ඒකනම් ඒ 69ට සලකන විදිය ඒකට දැන් සුබවාදීව මනෝජ් ගමගේ මහත්තයා කියනවනම් වැරද්දක් වුණා තමයි. ඒ වැරද්ද අපි හදාගමු කියලා. ඔය කතාව 2015න් පස්සේ 2019 බලය ගන්නකොට එහෙම තිබ්බේ නැහැ. දැන් වැටිලා ෆේල් වුණාට පස්සේ සියල්ල ෆේල්. සාමාන්‍යයෙන් මෙහෙමනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා පාසලක විෂය 8ක් තිබ්බොත් එහෙම ළමයෙක් විෂය 8ම ෆේල් වෙන්නේ නැහැ. ඒක කලාතුරකින් වෙන්නේ. මොකක් හරි එකක් පාස් වෙන්නේ. කොහොමද ඉංග්‍රීසි පුරුවන් ළමයි මිනිස්සයා සිංහල බැරි වෙනවා. සිංහල පුරුවන් එකට ඉංග්‍රීසි බැරි වෙනවා. නැත්නම් ගණන් ඔක්කොම බැරි එක්කනට සිංහල පුරුවන් වෙනවා. මේක එහෙම නෙමෙයි ආණ්ඩුව කරන එකේ ෆේල්. සබ්ජෙක්ට් ඔක්කොම ෆේල්. මොකද්ද පාස් වුනේ කියලා? හැබැයි පාස් වෙලා කියන වෙලාව පළවෙනි වේව් එකේදී කිව්වා කොවිඩ් වල. අපි තමයි හොඳටම කරේ. සිංගප්පූරු වගේ පෙන්නලා අපි ඊට වැඩි හොඳට කරා කියලා. හැබැයි 2-3 යනකොට ප්‍රශ්න වුණා. ඒ ඔක්කොම ඉවරයි. දැන් කියනවා දැන් මේ අර්බුදයට ජාතකයක් නැහැ මේ අර්බුදෙට දැන්. මේ අර්බුද ජාතකයක් නැහැ. අපිට මේ කරේ. මම කරපු දෙයක් නෙමෙයි මේක. ඕකට නායකයෝ ඕනද? මොන නායකයෝද මේ? ඔහොම රටක් පාලනය කරන්න මම නෙමෙයි මේක කරේ. මම දන්නේ නැහැ. ඊළඟ කට්ටිය මීට ඉස්සෙල්ලා කට්ටිය කරේ. ඊටත් ඉස්සෙල්ලා කට්ටිය කරේ. එහෙම ජාතකේ හොය යන නායකයෝ නම් ඒගොල්ලෝ නායකයෝද? ඒකට මේ මහන්සිලා මිනිස්සු 69 ඡන්ද දීගෙන පත් කරනවද රටක නායකයෝ? ස්තුතියි. ඔබ කැලමර දේශපාලන කතාව ඔස්සේ සමග අප අවසන් වටේට මේ ප්‍රවිෂ්ටු වෙ තිබෙනවා. ඔබ දන්නවා අවසන් වටේ විනාඩි 2ක සංක්ෂිප්ත කිරීමේ කාලයක් ලෙස අප කාලය ලබා දෙන වටයක් බව විනාඩි 2ක කාලය තුළ බාධා කිරීම හෝ අතුරු ප්‍රශ්න වලින් තොරව අදහස් දක්වන්නට අදහස් දැක්විය හැකියි. ඒ වගේම අප විශේෂයෙන් ඉල්ලා සිටිනවා අවසන් වටය තුළ අලුත් කරුණු මතු නොකොට අපි මේ
සාකච්ඡා කරමින් පැමිණි කාරණා අනුව ඒවා සංක්ෂිප්ත කරමින් යම් පිළිතුරක් ලබා දීමට තිබෙනවා නම් ඒවට පිළිතුරු දෙමින් මේ වටය අවසන් කරන්නට අපි මේ වටේ ගමන් කරන්නේ පසුපසට නැත්නම් අප අවසන් සභිකයාගේ සිට ආරම්භකයා දක්වා අපි ජාතික ජනබලවේගයේ නීතිඥයෝ නියෝජනය කරන නීතිඥ අකලංක උක්වත්තට ආරාධනා කරන අවසන් වටේ වෙන්නේ. අපි බලමු අද සාකච්ඡාවේ පටන් ගත්ත තැනට ගියොත් එහෙම මොකද්ද මේ අර්බුදය? මේ අර්බුදය ඇති වෙලා තියෙන තැන ගත්තොත් එහෙම අද වෙනකොට ලංකාවේ උද්දමන අනුපාත වේගය 17.5යි. භූතානයේ 6.8යි. පාකිස්තාන 12.2යි. 2021 අප්‍රේල් මාසයේ 3.9ක තිබ්බ උද්දමන වේගය 2022 ජනවාරි මාසෙ වෙනකොට 17.5ට නැගලා. මේක තමයි ප්‍රශ්නේ. ඒකම අපි වැළුවොත් එහෙම අපේ තිබෙ විදේශ සංචිත අවර ප්‍රමාණය වීම ලංකාවේ ඍණ 79කින් අඩු වෙලා තියෙනවා. මේක මේ කොවිඩ් කාලේ නේපාලේ 4කින් වැඩි වෙලා තියෙනවා සංචිත. මාලදිවයිනේ 5කින් වැඩි වෙලා තියෙනවා. එතකොට අර කොවිඩ් ඒ හින්දා මේ පැන්ඩමික් එකේ හින්දා ඔක්කොම කරගන්න බැරි වුණා කියන අයට කියන්න තියෙන්නේ අනිත් ලෝකේ රටවල මාලදිවයිනේ බංග්ලාදේශ නේපාලේ මේ අපේ දකුණු ආසිය රටවල් ඒ රටවලත් මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් එතකොට අපේ ආර්ථික ප්‍රතිපත්තිවල මේ පාලනය කිරීමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කොතනට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට විනිමය ආදායම වැඩි වෙනකොට 2020 ඉඳලා 2021 දක්වා විනිමය ආදායම වැඩි වෙනකොට විනිමය ආදායම වැඩි වෙනවා කියන්නේ පාරිභෝගිකයන් ද්‍රව්‍ය ගෙනීම සඳහා වෙන වියදම්. එතකොට අපනයන ආදායම වැඩි කරගන්න ඕනේ. එතකොට මේකේ මුල්ම කාර්යය තමයි ණය ගන්න ඕනේ, පේෂණය ගෙනෙන්න ඕනේ, අපනයන ආදායම වැඩි වෙන්න ඕනේ, ආධාර ගන්න ඕනේ, විදේශ ආයෝජන ගේන්න ඕනේ. දැන් පේෂණ ගෙනීම සම්බන්ධයෙන් ගත්තොත් අපේම මිනිස්සු, අපේම ජනතාව මේ රටට ඩොලර් රෙව්වේ ඒ දුක් විඳලා රෑ දෙවල් නැතුව වැඩ කරලා ඒ මිනිස්සුම තමයි ඇවිල්ලා 69ක ඡන්දෙ ගහන්න එයාපෝට් එකෙන් බැහැලිවලා ආවේ. ඒ ටිකට් එක වීදම් කළා. ඒ දාඩිය මාසේ හමු කරන සල්ලි ටික වීදම් කළා ආවේ. ඒ මිනිස්සුන්ට දැන් ඩොලර් වලට අගයක් දෙන්නේ නැහැ. Tamanට ප්‍රේෂණය ගෙනෙන්න ගාණක් කියන්නේ. ඕකේ අනිත් පැත්ත මොකද්ද? ඕකේ අනිත් පැත්ත. ඒක බ්ලැක් මාකට් එක. උණ්ඩිය ක්‍රමයට යනවා. එතකොට ලංකාවේ ආණ්ඩුවට බැරි නම් තමන්ගේ ජනතාව විදේශයෙන් දුක් විඳලා හම්බ කරන සල්ලි ටික ලංකාවට ගේන එකට මිලක් දෙන්න. අගයක් දෙන්න. එතකොට කොතනද මේ තැන තියෙන්නේ? ඔව්. ස්තුතියි ඔබතුමන්ට අපේ අවසන් රට වෙනුවෙන් ආරාධනා කරනවා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානයේ සභාපති නීතිඥාර් මනෝජ් කමගේ මහතාට. මං හිතන්නේ ප්‍රියාල් මං මේ වෙලාවේදී යොදා ගන්නවා ජනතාවට මේ හිතන්න යමක් දෙන්න. මම මේ රටේ ජනතාවට කියනවා මේ අපි මේ නිදහස ලබාගත් දවසේ ඉඳන් මේ රටේ ජනතාවගේ හැඟීම් එක්ක මේ රටේ සියලුම දේශපාලඥයන් සෙල්ලම් කරා. ජනතාවගේ දුකත් එක්ක දේශපාලඥයන් සෙල්ලම් කරා. හැබැයි අපිත් ඒවට අහු වුණා. අපි දුකටපත් වෙලා ඉන්න වෙලාවට ඒවට සැනසීම උදා කරන්න විපක්ෂයේ හැම වෙලාවම කටයුතු කරනවා කියලා පෙන්නුවා. හැබැයි මේ විපක්ෂයේ නැවත ආණ්ඩුවට ආවට පස්සේ නැවත සුපුරුදු දුකම උදා වුණා. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕන මේ වෙලාවේ මේ රටපත් වෙලා තියෙන අර්බුදයට අපි ඇඟිල්ල දික් කරනවා නම් මේ රටේ ජනාධිපති වසර 2ක් පමණක් රට පාලනය කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සියල්ලට වග කියන්න ඕනේ කියලා මුලින් මේ මානසිකත්වයෙන් මිදෙන්න ඕන. මේ අර්බුදයට මේ රටට පෞගිය වසර 40ක් 50 පාලනය කරපු සියලුම දේශපාලඥයන් එකවන්න වග කියන්න ඕන. ඒ වගේම හිසේ අමාරුවට කොට්ට මාරු කරන්න එපායි කියලා අපේ සිංහලයේ කියමනක් තියෙනවා. එහෙමනම් මේ වෙලාවේදී අපි කළ යුත්තේ මේ ප්‍රශ්න සියල්ල විසඳ ගන්න අර අවුරුදු 44ක් දේශපාලනය කළා ආසියාවේ ආශ්චර්ය කියලා මහ මොලේ කියලා කිසිම විසඳුමක් මේ රට දෙන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විසඳුමක් හොයනවා කියලා හිතනවා නම් ඒකත් වැරදි. ඒ වගේම අපි හිතනවා නම් අර උමාවේ හිලක් දැකලා මත්තල මොනරු දැකලා වරායේ ගලක් දැකලා මේ රට සංවර්ධනය වෙන හැමතැනදීම ඒකට අකුල් හෙලන ජනතා විමුක්ති පෙරමුණෙන් මේකට විසඳුම් තියනවා කියලා එතරම් මං හිතන්නේ හරි කියලා. නමුත් අපි මේ ජනවරමක් දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කළා. යම් කිසි ආකාරයකින් මේ පාලනය තුළ යම් අඩුපාඩු තිබුණා.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ යුතුකමක් තියෙනවා නැවත ආපස්සට හැරීමලීමක් කළා ඒ අඩුපාඩු නිවැරදි කරගන්න. ඒ වගේම ජනතාව විදිහට අපි මේ අවස්ථාවේ අපේ ජන දුකින් මේ අවස්ථාව අපි පීඩනයට පත් වෙලා ඉන්නේ. ඒක කිසිම වාදයක් නැහැ. මම ඇතුළු මේ රටේ සමස්ත ජනතාව යම් පීඩනයක ඉන්නේ. මේ පීඩණයෙන් තවත් දේශපාලකයන් ටිකකට බලය ලබා ගන්නට පාර කැපීම නෙමෙයි මේ අවස්ථාවේ අපි කළ යුත්තේ. මේ අවස්ථාවේදී නිවැරදිව මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මේ අවස්ථාවාදී දේශපාලඥයන් මිදිලා මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා තමන්ගේ ඒ යම් තීන්දුව తీරන වෙනසක් කළා මේ රට ගොඩ ගන්න යම් උත්සාහයක් දරනවා නම් ඒ උත්සාහයට අපි ජනතාව විදිහට සහාය දෙන්න ඕනේ කියන පණිවිඩය මා ලබා දෙනවා. මොකද මතක තියාගන්න ඔය පෝලිම් වල ඔය 225න් එක්කෙනෙක්වත් නැහැ. ඒක නිසා මේ රටේ ජනතාව විදිහට කහ කොළ නිල් රතු සියල්ල අපි හැමෝම රට වැටුනොත් දුක් විඳිනවා. රට වැටුනොත් දුක් විඳින්නේ ඔය කියන සියලුම දේශපාලන නායකයන් කවුරුත් නෙමෙයි මේ රටේ සාමාන්‍ය ජනතාව කියන දේ අවබෝධ කරගෙන ජනතාව විදිහට මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. ඒ වගේම අපි ඉවසීමෙන් සංයමයකින් යුතුව මේ ප්‍රශ්නේ නිවැරදි මාවතකින් ජය ගන්නට ජනතාව විදිහට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම මම මේ රටේ දේශපාලඥයෙකුට ඉල්ලා සිටිනවා තමන්ගෙන් වෙච්ච වැරදි හදා ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. එකවන්න එකතු වෙලා මේ වැටෙන්න යන අපේ රට කොටගෙන අපේ රට මේක රාජපක්ෂලගේ රටක් නෙමෙයි මේක වික්‍රමසිංහලගේ රටක් නෙමෙයි මේක අනුර කුමාරගේ රටක් නෙමෙයි මේක අපේ රට අපේ ශ්‍රී ලංකාව අපේ මාතෘභූමිය කියන හැඟීමෙන් මේ රට ගොඩගමුයි කියන පණිවිඩය මම මේ රටේ ජනතාවට සහ දේශපාලඥයන් ලබා දෙන්න කැමතියි. සුදී ඔබට අප මීළඟට අවසන් වටේ වෙනුවෙන් ආරාධනා කරන්නේ හිටපු ජාතික තරුණ සේවා සභාපති වගේම ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ඉරන්ද වැඩියන්ගේ නීතිඥතුමන්ට. මම හිතන්නේ දැන් මේ විවාදය පුරාවට බැලුවහමත් ආණ්ඩු පක්ෂයේ ඉන්න බොහොමයක් හිටපු මැති ඇමතුරු බැලුවහමත් සියලු දෙනා දැන් නිකන් විපක්ෂය නියෝජනය කරනවා වගේ තමයි කතා කරන්නේ. විපක්ෂයට චෝදනා කරන්නේ නිකන් අපිට 69 ලක්ෂයක් ඡන්ද දීලා විධායක ජනාධිපති ධූරයයි 3/2 බලයයි ඒ වගේම ප්‍රාදේශ සභා සියල්ලගේ බලය මේ සියල්ලත් එක්ක අපි රට පාලනය කරනවා වගේ තමයි සියල්ලෝ කතා. නේ කියන්නේ ජනාධිපතිතුමා මුල් කාලේ කිව්වේ මම තමයි හොඳටම කරේ. දැන් ටික දවසකට ඉස්සෙල්ලා කිව්වේ මම නෙමෙයි මේවා කරේ. ඒ නිසා මම හිතන්නේ එවැනි ජනාධිපතිවරයෙක් ගැන තවදුරටත් කතා කරන්න අපි අපේ වචන භාවිතා කිරීමත් සුදුසු යන්නේ මේක හරි කාලේ අපතේයිම. ඒ නිසා මම හිතන්නේ මේ දැන් අපේ රටේ තියෙන ප්‍රධාන අර්බුද දෙකයි තියෙන්නේ. එකක් රාජ්‍ය මූල්‍ය අර්බුදය. ඒ කියන්නේ රටේ ආදායමට වැඩිය වියදම් වැඩි. අනෙත් එක තමයි විදේශ සංචිත නොමැතිවීම. එහෙනම් ඒ සඳහා කළ යුතු හා කරන්න තියෙන දේ කිරීම හැර වෙන දෙයක් කතා කරලා අපි වැඩක් නැහැ. ඒ සඳහා මොකද්ද කරන්න තියෙන්නේ? අපිට ඩොලර් අච්චු ගහන්න බෑනේ. එහෙනම් අනිවාර්යෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලට යන්න ඕනේ. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලට ගියා කියලා මේ සීළු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලට යෑමේදී අපි ආර්ථික වශයෙන් ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කළා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සීළු දිනාගේ කැමැත්ත අරගෙන ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග සාකච්ඡා කළා. ඔවුන්ගේ සඳහා අවශ්‍ය සහයෝගය අරගෙන මේ අර්බුදය පැහැදිලිවම විස්තර ගන්න ඕනේ. ඒකෙදි විශේෂයෙන්ම රජය මේ වෙලාවේ බොරු අනවශ්‍ය වියදම් අඩු කරන්න ඕනේ. මහා පාරවල් හදන්න, කොන්ක්‍රීට් කරන්න, ඒ වගේම ග්‍රාම නිලධාරී වසම් 14 18 පොහොට්ටුවේ කඩවල් බෙදා දෙන්න. මේ වගේ ඡන්ද ව්‍යාපාර මේ අවස්ථාවේ කළ යුතු නෑ. ඒක නිකන් හරියට හිඟන්නාගේ පාත්‍රයේ හෙනුරා කඩාපාත් වුණා වගේ වැඩක්. ඒ නිසා දැන් මේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ඒ ප්‍රතිපත්ති වලින් විශේෂයෙන්ම වැදගත් වෙන දේ තමයි මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට අවශ්‍ය ඒ සහනාධාර ටික ලබා දෙන්න, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒ වගේම මහ බැංකුව විශේෂයෙන්ම දේශපාලනීකරණය කරන්නේ නැතුව රටේ ආර්ථිකය පිළිබඳ නිවෘත්ති තීරණ ගන්න තරම් බවට පත් කිරීම, ඒ වගේම ලෝක ආර්ථිකයට ගැළපෙන ආකාරයට දේශීය ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කිරීම, ඒ සියල්ලත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අරගෙන මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳීම තමයි කරන්න ඕනේ. අද දිනේ ක්‍රියාල් උදෑසනම මහ බැංකුවෙන් ලංකාවේ සියලුම බැංකු වලට චක්‍රලේඛයන් නිකුත් කරලා දිනවා. ඔවුන්ට ලැබෙන ඩොලර් වලින් 150ක් ඩොලර් 100ක් ලැබුණොත් ඩොලර් 50ක් මහ බැංකුවට ලබා දෙන්න කියලා. ඒකෙන් කියන්නේ තවත් මුදල් ප්‍රමාණයක් බැංකුවල අඩු වෙනවා. මේ රටේ ජනතාවට අවශ්‍ය බඩු ටික ගේන. ඒ කියන්නේ තවදුරටත් පෝලිං යුගය වැඩි වෙලා තවදුරටත් ජනතාව දුක් විඳින යුගයක් නිර්මාණය වෙන්න මොවුන් ඒ අවශ්‍ය චක්‍රලේඛ තමයි නිකුත් කරන්නේ. ඒ නිසා ඒ වගේ උද්දච්ච හිතුවක්කාර තීන්දුව తీරන ගන්න නැතුව රටේ මිනිස්සු ගැන හිතලා තීන්දුව తీරන ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. නැත්නම් ඉතින් ජනාධිපතිතුමා කිව්වා වගේ රටේ ජනතාවට තෙරුවන්ගෙම සරණයි. ස්තුතියි. අපි ඊළඟට සංවාදය ආරම්භ කළ යුවර්ධ සිල්වා ජනාධිපති නීතිඥතුමන්ටම ආරාධනා කරනවා අද දවසේ සංවාදය නිමා කරන්න. පියල් මම හිතනවා අපි
සාකච්ඡා කරපු දේවල් වලින් පැහැදිලිව පෙනී ගිය දෙයක් තමයි අපි පටන් ගන්නකොටම කිව්වා වගේ මොනම තත්ත්වයක් යටතේවත් මෙතන කිසි දෙයක් වෙලා නැහැ, කිසි තත්ත්වයක් නැහැ, හොඳට යනවා කියන එක නෙවෙයි මේ සියලු දේවල් දෙනාම කතා කළේ. අපි සියලු දෙනාම පිළිගන්න දේ තමයි රටේ භයානක තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. එතකොට එතෙන්දී අපි සියලු දෙනාම එකතු වෙලා අපේ ජනතාව ඒ කුසි ගන්නන් නැතුව ජනතාව ඇත්තටම කම්පා වෙනවා. ඒ අය හැඟීම් වලට බරයි. ඒ අයගේට හැඟීම් අවුස්සන් නැතුව දේශපාලඥයන් වශයෙන් තමන්ගේ මතය ඉස්සර සැරේ ඇහුවේ නැහැ කියලා ඒ රට වෙනුවෙන් ක්‍රියා කරන්නේ නැතුව ඉන්නේ නැතුව තමන්ගේ මතය ප්‍රකාශ කරලා පාර්ලිමේන්තුවේදී අවංකවම තමන්ගේ දේවල් ප්‍රකාශයට පත් කරලා මේ සර්වපාක්ෂික සමුළුව කැඳවලා තියෙන එකේ ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියලා බලන්න එතනට ගිහිලා කටයුතු කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේ දේ කලේ නැත්තම් මේ තත්ත්වෙන් ගොඩ එන්න බෑ. එතෙන්දී රජය මේ උද්දච්ච කියන වචනේ ඇත්තටම ගැලපෙනවා. මම නම් හිතන්නේ වචනේ. ඒ ගැලපෙන වචනේ පැත්තකට දාන්න ඕනේ. මේ නිලධාරීන්ගේ කීම මත හෝ තමන්ගේ මතය ඉෂ්ට කර ගැනීම සඳහා වූ එක තැනක ඉන්නේ නැතුව පහළට ඇවිල්ලා ඒ සියලු දෙනාම දැන් මේක පාර්ලිමේන්තුවේ අපි දකිනවනේ අර ඉහළ ඉන්න කතානායකතුමා පහළට බහිනවා යම්කිසි අවස්ථාවකදී ඒ පනතක් සම්මත කර ගැනීම අදාළව. අනේ ඒ වගේ රටේ ඉන්න නායකයා යම් කිසි පහළ තත්ත්වයකට පැමිණලා අගමැතිතුමාත් එතනට ඇවිල්ලා මේ මුදල් ඇමතිතුමා සියලු දෙනාම එකතු වෙලා මේ අනිත් අයගේ කීම සාධාරණව සමන් දීලා ඔවුන්ට අවස්ථාවක් ලබා දීලා ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන දේවල් උකහාගෙන අපි දරදඬු පාලනයකින් තොරව අපේ රටේ ජනතාවට විශේෂයෙන්ම ඒ අයට අවශ්‍ය කරන ඉන්ධන ඊළඟට බෙහෙත් ගෑස් කියන මේ දේවල් නැතුව මොකොත් කරන්න බෑ. පිටරටින් ගේනවයි කියලා ඒව නවත්තන්න බෑ. ඉතින් ඒ දේවල් ගෙන්නීම සඳහා ගත යුතු සියලු දේවල් මදි නොකිය අප්‍රමාදීව කටයුතු කරන්න පියවර ගත්තේ නැත්නම් මේ තත්ත්වෙන් ගොඩ එන්න බෑ. හැබැයි අපි දේශපාලන වශයෙන් එකිනෙකාට බෙදිලා කටයුතු කරන්නේ නැතුව මේ සියලුම දේ කට්ටිය එකමුතු වෙලා අඩුම ගානේ ඉදිරි වසර දෙක තුලදීවත් එකමුතුව කටයුතු කළේ නැත්නම් මේ රටේ තියෙන මේ තත්ත්වෙන් ගොඩ එන්න අපහසුතාවයක් වෙනවා කියන එක පැහැදිලිව පේනවා. ඒ නිසා අපි එකතු වෙලා මේ දේවල් කරමු. අපේ රට අපේ මනෝජ් කිව්වා වගේ අනිත් මගේ ගොත් මිත්‍රයෝ පිළිගන්නවා මේක අපේ රට ගොඩනගන්න අපි කටයුතු කරමු. මාධ්‍යනොත් මේ සියලු දේවල් අඩු වැඩි කරන දේවල් පෙන්වන්න නැතුව ධනාත්මක දේවල් පෙන්නලා මෙවැනි සාකච්ඡා තුලින් ජනතාව සුවපත් කරලා සුලිය වැඩසටහනේ මේ කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඔවුන්ට මම ස්තුතිවන්ත වෙමින් අපි එකතු වෙලා මේ රට මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් ඉහළට ගොඩනගමු කියලා අවසාන වශයෙන් මම ප්‍රකාශ කරමින් මම මේ වැඩසටහන අවසන් කරනවා. ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම හිසේ රුදාවට කොට්ටේ මාරු කිරීම පිළියමක් නොවෙනවා වගේම හිස මාරු කරන්නටත් අවස්ථාවක් නැත්නම් ඔබ තවදුරටත් හිසේ රුදාව සමග ජීවත් වෙනවාද? එසේත් නැත්නම් මෙය නිමා කිරීමට සුදුසු මාර්ගයක් හොයනවාද? තීරණය කළ යුත්තේ ඔබම තීරණය කරන්න. ස්තුතියි ඔබ සිව් දෙනාටම අද දවසේ අප සමග එකතු වුණාට වඩාත් යහපත් සංවාදයක් ගොඩනගා ගන්නට අපට සහාය වුණාට ඒ වගේම අප ස්තුතිවන්ත වෙනවා අද දවසේ අප සමග රැඳුණු ඔබ සියලුම දෙනාට. ස්තුතියි. ලබන සතියේත් අපි මුණ ගැහෙමු. කැලමිණ දේශපාලන කතාව සුලිය සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.